ඒ අයට සාපේක්ෂව අපි වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා අපිට තමයි මේ පිරිසුදු බුදු දහම තියෙන්නේ, අපිට තමයි මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ, අපි හරි වාසනාවන්තයි. එතකොට අපි නිරන්තරයෙන් අපිට බණ අහන්න හම්බ වෙනවා, අපිට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා කියලා අපි මේ විදිහට කියනවා. ඒ වගේම අපි මේ පොඩි කාලේ ඉඳන් අපි බණ අහලා තියෙනවා. ඉතින් එතකොට දැන් හැබැයි අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනි කතාවක් තියෙනවා. අපි මේ ආකාරයෙන් මෙහෙම නිරන්තරයෙන් අපි මෙහෙම බණ ඇහුවා. දැන් අනිත් ජාතීන්ට සාපේක්ෂව පොඩි කාලේ ඉඳන් මෙහෙම ගොඩාක් බණ ඇහුවා. එතකොට අනිත් ජාතීන්ට සාපේක්ෂව අපි හරිම උසස් තැනක ඉන්නවා. අපිට මේ පිරිසිදු ධර්මයේ හම්බෙලා තියෙනවා. අපි මේ බෞද්ධ විදියට ඉපදිලා තියෙන එකත් මහ පිනක් වගේ අපි නොයෙකුත් කතා අපි හදාගෙන තියෙනවා. හැබැයි මම ඔබෙන් මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලාම අහන්න ඔබෙන් ප්‍රශ්න කරගන්න කියලා කියනවා. ඉතින් මම ඔබෙන් මේ ප්‍රශ්න කරගන්න කියලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි මේ අනිත් ජාතීන්ට සාපේක්ෂව අපි මෙහෙම වැඩිපුර බණ ඇහුවයි කියලා අපි අනිත් අයට වඩා අඩුවෙන් දුක තියෙනවා. එහෙම නැත්නම් අනිත් අයට වඩා අපි වැඩිපුර සතුටින් ඉන්නවා. ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලා තමන්ගෙන් ප්‍රශ්න කරලා අහලා බලන්න, තමන්ගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න. දැන් අපි ලොකු කතාවක් මෙහෙම හදාගෙන තියෙනවා. අපි හොඳට අපිට මේ පිරිසුදු බුදුදහම අපිට අපි එකතු වෙලා තියෙනවා. ඒ වගේම අපි අනිත් අයට වඩා අපි බණ අහනවා. අපි මේ බෞද්ධයෙක් වෙලා ඉපදිච්ච එක මහා පිනක් වගේ අපි මේ වගේ කතා ටිකක් කියනවා. ඉතින් ඔබ මේ විදේශිකයන් ඇසුරු කරලා ඇති, වෙනත් ජාතීන් ඇසුරු කරලා ඇති. ඉතින් මේ ඇසුරු කරනකොට ඔබට මොනවද දැනෙන්නේ? ඉතින් හොඳට හදට තට්ටු කරලා බලන්න. ඒ අයට වඩා ඔබ අඩුවෙන් මෙච්චර බනහලා එතකොට ඔබේ දුක අඩු වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ අයට වඩා ඔබ සතුටින් ඉන්නවද? ඉතින් ඔබ මේ ප්‍රශ්නෙට අපි මූලික මට්ටමින් අපි උත්තරයක් හෙව්වොත් ඔබට තේරෙවි මෙහෙම ලොකු කාලාන්තරයක් තිස්සේ මෙහෙම බණ ඇහුවයි කියලා. හරි එහෙම නැත්නම් ඔබ බෞද්ධ වෙලා ඉපදුනා කියලා. හරි එහෙම නැත්නම් ඔබ නිරන්තරයෙන් මේ නොයෙකුත් ධර්ම සාකච්ඡා එහෙම නැත්නම් නොයෙකුත් පොතපත කියවලා මේ දැනුම එක්රස් කරගත්තා කියලා හොඳට බැලුවොත් ඔබ ඒ කියන්නේ අවංකව ඔබ ගැන නැවත ආපසු හැරී බැලුවොත් ඔබට තේරෙවි ඒ ලොකු වෙනසක් නැති බව. ඒ කියන්නේ ඔබ අනිත් ජාතීන්ට සාපේක්ෂව ඔබ වටේ ඉන්න වෙනත් ජාතීන්ට සාපේක්ෂව ඔබට අමුතු වාසියක් වෙලා තියෙනවා කියලා ඔබට නොපෙනේවි. ඒ කියන්නේ ඔබට පෙනේවි අමුතු වාසියක් වෙලා නැති බව. ඒ වගේම ඔබ අමුතු සතුටක නැති බව තේරෙවි. එතකොට දැන් මේ මෙච්චර බණ ඇහුවනම් ඔබේ දුක යම්කිසි ප්‍රමාණයකට තුනී වෙලා තියෙනවා. අඩු ගන්න අඩු වෙලා තියෙනවා. සමහර වෙලාවට දැන් මේකුත් තියෙනවා. ඔබ අවංකවම ඔබ හොඳට හොයලා බැලුවොත් දැන් සමහරට ඔබේ වටපිටාවේ ඉන්නවා මේ බණහන් නැති, නිර්වාණයක් හොයන්නේ නැති, සිල් ගන්නේ නැති, භාවනා කරන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් එතකොට ඒ අයට සාපේක්ෂව ඔබ වැඩිපුර සතුටින් ඉන්නවද නැත්නම් ඒකට සාපේක්ෂව ඔබේ දුක අඩුද? ඒකත් හොඳට බලන්න. දැන් සමහර වෙලාවට හොඳට පරිස්සමින් බැලුවොත් මේ භාවනා කරන මේ නිවන් දකින්න හදන ඒ වගේම මේ සිල් ගන්න එහෙම නැත්නම් මේ මොකක් හරි නිර්වාණය වෙනුවෙන් යම්කිසි කටයුත්තක් කරන අය බැලුවහම සාපේක්ෂව අර අයටත් වඩා දුකින් ඉන්නේ. ඊටත් වඩා පීඩාවක ඉන්නවා. ඊටත් වඩා ලොකු ගැටලුවක ඉන්නවා වගේ ඔබට පේන්නේ. එතකොට දැන් මොකක් හරි මෙතන ගැටලුවක් තියෙනවා කියලා ඉස්සෙල්ලාම ඔබ අවංක වෙන්න ඕනේ. මං හිතන්නේ මේ නිර්වාණ මාර්ගයේ තුලදී පළවෙනි කතාව තමයි ඔබ අවංක වීම. ඉස්සෙල්ලාම
දැන් අපි මේ වංකත්වයේ තුල රැඳිලා හිටියොත් ඒ කියන්නේ අපි ඉස්සලා මේ මම මේ කියන අවංක කතා ඔබ මේ බාහිර ලෝකෙට කරන අවංක වීමක් නෙමෙයි. ඔබ බාහිර ලෝකයේ ඉස්සරහ කොහොමත් ඔබ වෙස්මුණක් දාගෙනමයි ඉන්නේ. ඔබ එක එක තැන් වලට එක එක ආකාරයේ වෙස්මුණ දාගෙන ඉන්නවා. රැකියාව කරන තැනට එක වෙස්මුණක්, එහෙම නැත්නම් ඔබ ගෙදර ඉන්නකොට එක වෙස්මුණක්, ඔබ පන්සලට ගියාම තව වෙස්මුණක්, මේ විදිහට එක එක වෙස්මුණ ටිකක් දාගෙන ඉන්නවා. ඉතින් මේ වෙස්මුණු ගොඩාක් දාගෙන ඉන්න හින්දා ඇත්තටම දැන් ඔබට ඔබේ මූණ මොකද්ද කියලා අමතක වෙලා තියෙන්නේ. ඉතින් දැන් මෙහෙම අනුන්ට වෙස්මුණු දාගෙන ඉන්න එක එකක්. හැබැයි මෙතනදී ලොකුම ගැටලුව වෙන්නේ ඔබ ඔබටම වෙස්මුණක් දාගෙන ඉන්න එකයි. ඉතින් ඔබට මේ වෙස්මුණක් දාගෙන ඉන්න නිසා ඔබට බොහෝ ඒ කියන්නේ ඔබට අවංක නොවන නිසා ඔබට වංක වෙන නිසා සමහරට ඔබටම රැවටෙනවා. ඔබ අනුන්ව රවටනවා වගේම ඔබවම රවට්ට ගන්න. ඉතින් ඉස්සෙල්ලාම තමන් ඉන්න රැවටිලා ඉන්නේ රැවටීමෙන් ඉස්සෙල්ලාම අයින් වෙලා තමන්ට අවංක වෙන්න. ඇත්තටම දැන් මම මෙච්චර දවසක් මේ කරපු දේවල් වලින් මම මෙච්චර දවසක් අහපු බණ වලින් එහෙම නැත්නම් මම මෙච්චර දවසක් මොකක් හරි දෙයක් කරා නම් ඒ කරපු දේවල් වලින් මෙච්චර දවසක් මම ගොඩනගාගත්තු ඒ දැනුමින් ඒ දේ සියල්ලකින්ම මගේ දුක තුනී වුණාද? මම දුකෙන් නිදහස් වුණාද? එහෙම නැත්නම් මම කලින්ටත් වඩා දැන් පීඩාවක ඉන්නවද? කලින්ටත් වඩා දැන් මම නිවන් දකින්න නිවන් දකින්න හදපු නැති කාලේ තිබ්බ සැනසීමක් දැන් තියෙනවා කියලා ඔහොම පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න. එතකොට මෙහෙම පොඩ්ඩක් බලනකොට ඔබට මේ මාර්ගයේදී ඔබට යම්කිසි වැරදීම් ටිකක් වෙලා තියෙනවා කියලා ඔබ තෝරගනී. ඒවා පොඩි වැරදි නෙමෙයි, ඒවා සමහර වෙලාවට මහා බරපතල වැරදි. ඉස්සෙල්ලාම දැන් අපිට තියෙන මේ අපිටම අවංක නොවන තැනදී තියෙන ප්‍රධාන බාධාව තමයි අපි අපිටම වැරදුනායි. ඒ කියන්නේ තමන්ට වැරදුනායි කියලා පිළිගන්න තියෙන ආකමැත්ත. ඉතින් තමන්ට වැරදුනායි කියලා පිළිගන්න තියෙන ආකමැත්ත මත ඒ තමන් හරි කියන ඒ උද්දච්ච කමින් මේ මාන්නෙන් හැම වෙලාවෙම ඉස්සරහට යන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි තෝරගන්න ඕනේ තමයි අපිට යම් වැරදීමක් වෙලා තියෙනවා නම් අපි ඒ වැරද්ද ඉස්සෙල්ලාම පිළිගන්න ඕනේ. ඒකට තමන්ට වැරදීමක් තියෙනවා කියලා පිළිගත්තු තැනකදී පමණයි අපිට නිවැරදි වීමේ අවස්ථාව තියෙන්නේ. එතකොට නිවැරදි මාර්ගයේ හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට තමන් මෙච්චර දවසක් ආපු මාර්ගයේ වැරද්දක් තියෙනවා. ඒ වගේම තමන් මෙච්චර දවසක් ගොඩනගාගෙන හිටපු දැනුමේ වැරද්දක් තියෙනවා. එහෙම නැත්නම් තමන් මෙච්චර දවසක් මේ නිවන් දකින්න කියලා දාගෙන හිටපු ඒ වැඩපිළිවෙලේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා අපි ඉස්සලා මූලික වශයෙන් පිළිගත්තා නම් ඒ පිළිගත්තු තැන අපිට අර අවංකත්වයේ පහළ වෙනවා. ඉතින් ප්‍රධානම කරුණ තමයි මම නැවත අවධාරණයෙන් කියනවා. ප්‍රධානම කරුණ තමයි ඔබ මුළු ලෝකයක්ම ඔබ රවට්ටගෙන ඒ සියල්ලටම වෙස්මුණක් පැලඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මම ඔබට කියන්නේ ඔබ ලෝකෙට මේ පෙන්නගෙන ඉන්න වෙස්මුණු ගලවන්න කියලා මම ඔබට කියන්නේ නැහැ. හැබැයි ඔබ ඉස්සලාම කරන්න ඕනේ එකක් තමයි ඔබට අවංක වෙන්න. තමන්ට අවංක වෙන්න. මොකද මිනිස්සෙකුට වරදින්න පුළුවන් භයානකම තැන තමයි තමන්වම රවට්ට ගන්න එක. තමන්ටම වංක වෙන්නේ. ඉස්සෙල්ලාම තමන්ට අවංක වෙලා ඉන්න. ඇත්තටම මේ කරපු දේවල් වලින් මේ දේවල් වලින් මාවම රවට්ටගෙන ඉන්නවා. මම මගේ වැරදි ටික නඩත්තු කරගෙන ඉන්නවද? මගේ වැරදීම් ටික නඩත්තු කරගෙන ඉන්නවද කියලා ඒක ඉස්සෙල්ලා බලන්න. එතකොට දැන් එතන තමයි ප්‍රධාන තැන. එතකොට එතනට ඔබ අවංක වෙන්න ඔබට තේරෙයි ඔබ දරාගෙන ඉන්න යම් මතවල, ඔබ දරාගෙන ඉන්න යම් පිළිවෙත් ටික වල, එහෙම නැත්නම් ඔබ ගොඩනගාගෙන ඉන්න යම් අදහස් ටිකක ලොකු වැරදීම් ටිකක් තියෙනවා කියලා ඔබට තේරෙවි. එතකොට වැරදීම් තියෙනවායි කියලා පිළිගත්තු කෙනාට තමයි නිවැරදි වෙන්න අවස්ථාව තියෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු රෝගයක් තියෙනවායි කියලා පිළිගත්තු කෙනා විතරයි
ප්‍රතිකාර සොයන්නේ. ඉතින් Tamanට රෝගයක් නැහැ. එහෙම නැත්නම් Tamanට මේ වැරදිලා නැහැ. Taman හරි කියන ඒ මතය මත හිටියොත් ඔබට මේ කතාව පැහැදිලි කරගන්න වෙන්නේ නැහැ. ඉතින් අපි මේ කතාව කියන්නේ මම පුංචි උපකාරයක් ගන්නම්. ඒ උපකාරය තමයි කාලාම සූත්‍රය. ඉතින් මේ කාලාම සූත්‍රය ඕගොල්ලෝ අහලත් ඇති, අවුරුදු ගණන් තිස්සේ මේ කියවලත් ඇති. හැබැයි මේක හරිම විශේෂ සූත්‍රයක්. ඉතින් මේ විශේෂ සූත්‍රය මම ගන්නෙ ඉතින් මේ සූත්‍රය ඇතුලේ අපි මිනිස්සෙක් විසින් ඒ කියන්නේ පත් වෙන්න පුළුවන් දෘෂ්ටි ටික ඔක්කොම බොහොම ලස්සනට කැටි කරලා කියලා තියෙනවා. ඉතින් මෙතනදී අපි මේක එකින් එකට අපි පැහැදිලි කරගමු. අපිට අද වෙලාව ටිකක් තියෙන නිසා මම මුලින් පොඩි මේ විදිහට පැහැදිලි කරලා අර මම මුලින් කිව්ව විදිහට අපි දැන් හැම වෙලාවෙදිම කරේ බණ අහන එකනේ. ඉතින් අපි හැම වෙලාවෙදිම අපි බණ අහලා අලුතෙන් මොකක් හරි දැනුමක් එකතු කරගන්න හැදුවා මිසක් අපි ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න සමහර විට එළියට ඇදලා දැම්මේ නැහැ. දැන් ඇත්තටම ඔබගේ ඇතුළාන්තයේ තියෙන සමහරට වෙන ප්‍රශ්නයක්. ඔබේ ජීවිතයේ තියෙන වෙන ප්‍රශ්න ටිකක්. හැබැයි ඔබ බණ අහලා හදාගන්නේ තව ප්‍රශ්න ටිකක්. ඉතින් ඔබේ ජීවිතේ ප්‍රශ්න දෙආකාරයක් තියෙනවා, දෙකක් තියෙනවා. එකක් තමයි ඔබට ඇත්තටම ඔබට දැනෙන එදිනෙදා ජීවිතය තුළදී ඔබ මේ රැකියාව කරනකොට එහෙම නැත්නම් ඔබ පවුලේ මේ සමාජිකයොත් එක්ක ගත කරනකොට එහෙම නැත්නම් ඔබ ඩ්‍රයිව් කරනකොට එහෙම නැත්නම් ඔබ වෙනත් කටයුතු කරනකොට ඔබට ඇත්තටම තියෙන ඔබගේ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න. ඒක තමයි එක. දෙවෙනියට තමයි ඔබ ඇත්තටම ඔබගේ ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න නෙමෙයි ඒවා එක්කෝ ඔබ කියන්නේ ඔබගේ දැනුම හරහා ගොඩනැගිච්ච ප්‍රශ්න. ඒ කියන්නේ ඔබ කවුරු හරි කෙනෙක්ගෙන් අහලා එහෙම නැත්නම් තව කෙනෙක්ගෙන් දැනගෙන තවත් කොහෙන් හරි කියවලා ඔබට ඇති වෙච්ච ප්‍රශ්න. ඒ ප්‍රශ්න සමහර විට ඔබ කියන්නේ ඔබට අර එදිනෙදා තියෙන ඔබට දැනෙන ප්‍රශ්න වලට වඩා වෙනස්. ඉතින් දැන් හුඟක් වෙලාවට දැන් අපි බණ අහනවා කියලා හුඟක් වෙලාවට කරන්නේ අපි අලුතෙන් ප්‍රශ්න ටිකක් දාගන්නවා. මේ වගේ මේ දැනුම ඇති කරගෙන ඒ දැනුම හරහා අලුතෙන් ප්‍රශ්න ටිකක් දාගන්න එක තමයි අපි කරන්නේ. හැබැයි අපේ අර සමහර වෙලාවට දැන් මේ බණ අහනකොට අපි අර සමහර වෙලාවට මේ බණ අහන්න ගන්නේ එහෙම නැත්නම් ඔබ මේ නිවන් මාර්ගයකට අපි මේ හොයන්නේ සමහරට අපිට අර එදිනෙදා ජීවිතයේ තිබ්බ මූලික ප්‍රශ්න ටික නිසායි. අපි එදිනෙදා මේ රස්සාව කරනකොට එහෙම නැත්නම් මේ ළමයි එක්ක ඉන්නකොට එහෙම නැත්නම් මේ පවුලේ අයත් එක්ක ඉන්නකොට අපි එදිනෙදා මේ ජීවිතයේ තියෙන ඒ නොයෙකුත් ඒ කටයුතු කරද්දී අපිට දැනිච්ච ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි අපි සමහරට මේ නිවන් මාර්ගයක් හරි අපි මේව හොයන්නේ. අපි ඇත්තටම නිවීමක් හොයන්නේ ඇත්තටම මේ දැනිච්ච ප්‍රශ්න ටිකත් එක්ක. ඉතින් සමහර වෙලාවට හුඟක් වෙලාවට වෙන වැඩේ තමයි දැන් මේ නිවන් දකින්න කියලා ඇවිල්ලා එහෙම නැත්නම් මේ පණහන්න කියලා ඇවිල්ලා අපේ අර මූලික ප්‍රශ්න ටික අපිට අමතක වෙනවා. අපි ඇත්තටම එදිනදා ජීවිතේ තිබ්බ ප්‍රශ්න ටික අමතක කරලා අපි ආයේ අපිට මේ කවදාවත් හිතා ගන්න බැරි මහා දාර්ශනික ප්‍රශ්න ටිකක් එන්න පටන් ගන්නවා. එතකොට දැන් සමහරට උදාහරණයක් විදිහට මේ පංචස්කන්ධේ මේ සංකාර කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ නාම රූප කියන්නේ මොකද්ද කියලා මේ වගේ මහා දාර්ශනික ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ මේ දාර්ශනික ප්‍රශ්න ටිකක් ඇවිල්ලා ඔබ ඒවට උත්තර හොයා ඉන්න ඔබේ අර මූලික ප්‍රශ්න ටික තාමත් නැහැ. ඒක ඔබ දැන් මේ බණත් අහනවා ඔක්කොමත් කරනවා ආයෙත් ගෙදර ගිහිලා ආයෙත් රණ්ඩු වෙනවා. එහෙම නැත්නම් ඔබ රස්සාව ඇතුළේ ඔබේ පීඩනික වෙනසක් නැහැ. ඒ මොකද ඔබේ එදිනෙදා ජීවිතේ ගත කරද්දී ඔබේ ජීවිතේ අකාලීන විදියටම තරහා යන විදියටම පීඩාවක් තියෙනවා. ඒවා මොකුත් ඒවා නැහැ. හැබැයි ওই අතරේ ඔබ මේ පටිච්චසමුප්පාදේ නාම රූප මොනවාද කියලා ඒ අස්සෙත් හොයනවා. එතකොට දැන් මම කියන්නේ
සමහර වෙලාවට අපි මේ ඔක්කොම මේවා කොච්චර මේ දැනුම ගොඩ ගහගත්තත් සමහරට අපේ අර මූලික ප්‍රශ්නෙට අපිට උත්තරේ හම්බුනේ නැත්තම් ඒ ගත්තු කොයිතරම් දැනුමෙන්වත් ඒ ගත්තු කොයිතරම් අවබෝධයෙන්වත් ඒ වගේ ඇති වැඩක් නැහැ. තේරුමක් නැහැ. එතකොට අපි අර මූලික මට්ටමින් ඔබට තියෙන දැනෙන දුකට විසඳුමක් නැත්තම් ඒ කරගන්නා වූ කිසිම දෙයක අංශු මාත්‍රයකවත් තේරුමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි මේ තෝරගන්න ඕනේ අපිට මේ විදිහට දුක් දෙආකාරයකට දුකක් තියෙනවා කියලා. එකක් තමයි ඇත්තටම ඔබ එදිනෙදා ජීවත් වෙද්දී ඔබට දැනෙන දුක සහ ඔබට මේ එක එක කතන්දර ඇහිලා ඒ කතා වලින් ඔබට දැනෙච්ච දුක. ඉතින් එතකොට ඒ දෙකෙන් තමයි මේක යන්නේ. ඉතින් අපි දැන් මේ කාලාම සූත්‍රයත් මේකට සම්බන්ධ කරගෙන අපි මේක යන නිසා අපි මේකේ ගත්තොත් අපි ඉස්සල්ලාම දැන් මේ කාලාම සූත්‍රය ඉස්සල්ලාම කියනවා දැන් මේක කතාව පටන් ගන්නේ මෙන්න මේ විදිහටමයි. ඉතින් එතකොට මේ කාලාම කියන තැනට ඒ නගරයට නොයෙකුත් ආකාරයේ පුද්ගලයෝ එනවා. නොයෙකුත් ආකාරයේ දාර්ශනිකයෝ, නොයෙකුත් ආකාරයේ ශාස්ත්‍රවරු ඉතින් එනවා. ඉතින් ඒ අය ඇවිල්ලා ඒ අය එක එක කතා කියනවා. ඉතින් එතකොට ඒ අය එක එක කතා කියනකොට දැන් මොකක් හරිද කියලා හිතාගන්න බැරි වෙනවා. එතකොට ඒක ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන් අහනවා මොකද්ද හරි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේක මොකද්ද කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා අපිට මේ වගේ සැකයක් ඇති වෙනවා. අන්න එතකොට මොකද කරන්න කියලා අහනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඒ අනිවාර්යෙන්ම මේක මොකද්ද සැක කරන්න අනිවාර්යෙන් සුදුසුයි. මේ කියන කතාව අනිවාර්යෙන්ම සැක කළ යුතුමයි. ඉතින් දැන් මෙන්න මෙතනදී අපි තෝරගන්න ඕනේ කතාවක් තියෙනවා මේ බෞද්ධකම කියන තැනදී. දැන් අපි උගත් වෙලාවට අපි කියනවා අපි නිරන්තරයෙන් කියන කතාවක් තමයි අපි අනිත් ආගම් වලට සාපේක්ෂව අපි හරි නිදහස් චින්තකයෝ කියලා කියනවා. එතකොට දැන් අපි හැම වෙලාවෙදිම කියනවා අනිත් ආගම් වල අය අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් යමක් පිළිගත යුතුයි. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් දැන් දෙවියන් වහන්සේ විසින් ලෝකේ මැව්වායි කියන කතාව අපිට ප්‍රශ්න කරන්න බෑ. ඒක ප්‍රශ්න කරන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. එහෙම නැත්නම් අපි බයිබලේ එහෙම නැත්නම් කුරානයේ කියලා ඒ ආගමික ග්‍රන්ථ තියෙනවා නම් මේවා අපිට ප්‍රශ්න කරන්න බෑ. ඒවා අනිවාර්යයෙන්ම පිළිගත යුතුයි. එතකොට අපි කියනවා දැන් එතකොට ඒවා කිසිම එකක් ප්‍රශ්න කරන්නත් බෑ. දෙවියන් වහන්සේ ලෝකෙම යවුව කියන කතාව ප්‍රශ්න කරන්නත් බෑ. එතකොට මේ බයිබලේ කුරානයේ හරි ප්‍රශ්න කරන්නත් බෑ. එහෙම ප්‍රශ්න කරනකොට ඒ ආගම හරි අන්තවාදී. ඒ වගේ නෙමෙයි අපේ බුද්ධ ආගම. අපි හරි නිදහස් කියලා ඔබ කිව්වට ආයෙත් ඔබ මොකද කරන්නේ? ඔබ කරන්නේ තෝන් කරන වැඩේමයි. කිසි වෙනසක් නැහැ. දැන් මං බැලුවොත් දැන් ඔබ අරගෙන තියෙන ඒවත් ඒ ආකාරයෙන්මයි අරගෙන තියෙන. දැන් මම ඔකට උපමාවක් කියන්න. හරිද? දැන් මම මෙහෙම එකක් අහුවොත් දැන් පුනරුත්පත්තිය තියෙනවද නැද්ද කියලා මම ප්‍රශ්නේ අහුවොත් ඔබලා සියලු දෙනාම කියයි පුනරුත්පත්තිය තියෙනවයි කියලා. හරිද? එතකොට පුනරුත්පත්තිය ඇති බව ඔබලා ප්‍රත්‍යක්ෂයෙන්ද දන්නේ එහෙම නැත්නම් ඔබලා විශ්වාසයෙන්ද ගන්නෙ කියලා ගත්තොත් එතකොට හම්බෙන උත්තරේ තමයි විශ්වාසයෙන් තමයි ගන්නෙ කියලා. එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි කියලා. එතකොට දැන් අපි හිතුවා දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියලා කෙනෙක් විශ්වාස කරනවා. ඒ වගේම ඔබ විශ්වාස කරනවා පුනරුත්පත්තිය තියෙනවායි කියලා. ඉතින් අතරදී දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියලා ගන්න ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා අරගෙන ඔය ඒක විශ්වාසයෙන් ගන්න එකක් කියලා අරගෙන ඔබ දැන් මේ විශ්වාසයෙන් අරගත්තු එක හරිමයි කියලා ඔබ ගන්නවා. එතකොට එතන ලොකු පැටලෙවිල්ලක් තියෙනවා. එහෙම නැත්නම් අපි කෙනෙක් බයිබලේ හරි කුරානයේ හරි ඒක පරම සත්‍යයි කියලා ඒක එලෙසම ඒ ආකාරයෙන්ම පොත ගන්නකොට අපි මේ පැත්තෙන් අපිත් ඒ වගේ පොත් ටිකක් අරගෙන ඒක පරම සත්‍යයි කියලා අපි අරගෙන ඉන්නවා.
එතකොට එතකොට අපි එක පැත්තකින් ගත්තොත් දෙකම කරලා තියෙන එකම වැඩේම තමයි. ඉතින් මේක නෙමෙයි බෞද්ධකම කියන්නේ. එතකොට බෞද්ධකම කියනදී ප්‍රධාන තැන තමයි ප්‍රශ්න කිරීම. සැක සංකා කිරීම. එතකොට දැන් හොඳට මතක තියාගන්න අපිට මේ සිද්ධාර්ථ ගෞතම චරිතය තුලක් තියෙන එක තමයි ඒ කාලයක් තිස්සේ පැවතිච්ච ඒ සාම්ප්‍රදායික අදහස්, ඒ සාම්ප්‍රදායික කතා ඒව සියල්ලම ප්‍රශ්න කරා. ඒවා එහෙම එලෙසම ඒ කියන ඒවා එහෙමම ගත්තේ නැහැ. ඒ හැම එකම ප්‍රශ්න කරා. එතකොට දැන් අපි මේ 6 අවුරුද්ද දුෂ්කර ක්‍රියා කාලේදී කලින් ඒ ලෞකික ජීවිතයක් ගත කරද්දී ඒ ලෞකික ජීවිතය ප්‍රශ්න කරා. ඒ වැඩපිළිවෙල ප්‍රශ්න කරා. ඉතින් ඒ ප්‍රශ්න කිරීම නිසා තමයි මේ රජකම කියන එකත් අතහැරියේ. ඒ ප්‍රශ්න තිබ්බ ඒ කතාව ප්‍රශ්න කරා. ඔහු තරම් ඔබ ප්‍රශ්න කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා තරම් ඔබේ ජීවිතේ ප්‍රශ්න කරලා තියෙනවද කියන එක ප්‍රශ්නයක් ඇත්තටම. දැන් සිද්ධාර්ථ කුමාරයා ඔහුගේ මොකද කරේ? ඔහුගේ අර රජකම ප්‍රශ්න කරා. ඔහුගේ ඒ කුමාර ජීවිතේ ප්‍රශ්න කරා. හැබැයි සමහරට ඔබට ඒ තරම් සැප සම්පත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබගේ ජීවිතේ ඔබගේ කුමාර ජීවිතේ ඔබ ප්‍රශ්න කරනවා. ඔබගේ රජවීම ඔබ ප්‍රශ්න කරනවා. ඒක හොඳට බලන්න ඔබ ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ඔබට සැක සංකා තියෙනවා. අන්න ඒක තමයි වෙනස. ඊළඟට දැන් මේ සිද්ධාර්ථ තාපසයා විදියට ඇවිල්ලා නොයෙකුත් ආකාරයේ දර්ශන දෘෂ්ටිවාද ඉගෙන ගත්තා. එක බ්‍රාහ්මණයෙක් ළඟට ගිහිල්ලා. එක ගුරුවරුන් ළඟට ගිහිල්ලා. හැබැයි මේ හැම එකම ඉගෙනගෙන ඊට පස්සේ හැම එකම නැවත ප්‍රශ්න කරා. ඒ එකකවත් හිටියේ නැහැ. දැන් එතකොට දැන් ඔබත් මේ ප්‍රශ්න කරනවාද? ඒ කියන්නේ මෙතන ඇත්තටම බෞද්ධකම තුල තියෙන්නේ ඒ කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආපු හරි ඔබ දැන් මේ දරාගෙන ඉන්නේ මත හරි ඔබ එලෙසම විශ්වාස කරනවද? එහෙම නැත්නම් ඒව ප්‍රශ්න කරනවද? දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් කවුරු හරි ප්‍රශ්න කරොත් ඇත්තටම පුනරුත්පත්ති කියලා එකක් තියෙන්න පුළුවන්. ඇත්තටම ওই නිර්වාණය කියලා එකක් තියෙන්න පුළුවන්. ඕක බොරුවක් වෙන්න බැරිද? කියලා කවුරු හරි ප්‍රශ්න කරොත් අපි හිතමු දැන් ඔබගේ පොඩි දරුවෝ ඇති සමහර විට ඒ දරුවෝ ඒ වගේ ප්‍රශ්න අහනවා. එතකොට ප්‍රශ්න අහනකොට ඔබ මොකද කරන්නේ? කෙලින්ම පොල්ලෙන් ගහලා එතනින් මෙහාට කට අරින්න බැරි වෙන විදිහට කට වහනවා. ඇත්තට ඒක නෙමෙයි මේ කතාව. දැන් ඔබටත් වෙලා තියෙන්නේ ඒකයි. සමහරවිට ඔබට පොඩි කාලේ මේ වගේ ප්‍රශ්න තිබුණා. ඔබ මේ වගේ ප්‍රශ්නයක් දෙකක් අහනකොටම ඔබේ අම්මයි තාත්තා එක වෙලා ඔබට ගැහුවා. ගහලා එතනින් එහාට ඔබට ප්‍රශ්න කරන්න දුන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ පාසලේදී ඕනෑමට වඩා ප්‍රශ්න අහනකොටම ඒක නැවත අපේ සමාජයට අපේ තියෙන මේ ලංකාවේ තියෙන අධ්‍යාපනයේ හරහා තමයි උඟක් වෙලාවට ඔබලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක තියෙන ප්‍රධානම දේ තමයි ප්‍රශ්න කරනවට වඩා ප්‍රශ්න කිරීම වැළැක්වීමට ඒක සන අනුබල නොදී සිටීමට තමයි මේ ක්‍රමයේ සැකසීලා තියෙන්නේ. එතකොට අපි පොඩි කාලේ ඉඳන්ම අපේ තියෙන ක්‍රමය තමයි ප්‍රශ්න කියන එක අපි ඒ ප්‍රශ්න කිරීම කියන එක අපි මරලා දානවා මුලදී. හැබැයි ඉතින් මේ ප්‍රශ්න කිරීම කියන එක මරලා දාන තැනදී තමයි අපිට මේ බෞද්ධකම කියන එක නැතුව යන්නේ. බෞද්ධකම මගේ සඳරු මේ වීඩියෝ ඔෆ් කරලා තියෙන්නේ මගේ සඳරු අපිට වීඩියෝ එක පේන්නේ නැහැ. හරි. එහෙම ගැටලුවක් නෑ මගේ සඳරු ඔෆ් කරලා නම් තියෙන්නේ ඒත් කමන්නේ නැහැ මට මේ වීඩියෝ එක පේන්නේ නැති හින්දා කතා කරන්නේ. right. පේනවද? හරි. හරි. ඉතින් එතකොට අපි අපේ තියෙන මේ ප්‍රධානම දුර්වලතාවය තමයි මේ ප්‍රශ්න නොකිරීම. ඉතින් අපේ අර අධ්‍යාපන ක්‍රමෙනුත් අපිට ආපු බලපෑම තමයි ඒක. ඒ බලපෑම තමයි අපිට පොඩි කාලේ ඉඳන් අපි ඕනෑමට වඩා ප්‍රශ්න කරන්න ගියොත් ඕනෑමට වඩා දේවල් ටිකක් අහන්න ගියොත් අපි එතනින්ම අර ගහලා කපලා දාලා මේවා කරනවා. එතකොට අපගේ මානසිකත්වයේ කොහොමදත් හැදිලා තියෙන්නේ ප්‍රශ්න කිරීමට වඩා ප්‍රශ්න නොකිරීමට. අපි ප්‍රශ්න කරන්න බයයි. ඉතින් එතකොට දැන්
උගා දේවල් අපි එහෙමම පිළි අරන් ඉන්න. හැබැයි දැන් ඒව ප්‍රශ්න කරා නම් අපි නැවත බොහොම දරුණුවටම එහෙම පැනලා ඒව ප්‍රශ්න කරා නම් සමහර විට අපිට ඊට වඩා දෙයක් ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔබ හුඟක් දාගෙන ඉන්න මත නිර්වාණය ගැන හරි පුනරුත්පත්තිය ගැන හරි මරණය හරි ජාති හරි සසර හරි ඒවා ඔබ ප්‍රශ්න කරලාද ඔබ ඒක හරි කියලා අරන් තියෙන්නේ. සමහර විට ඔබේ දරුවෙක් ඇවිල්ලා ඔබට ඔබෙන් අහන්න පුළුවන් ඇත්තටම පුනරුත්පත්තිය තියෙනවද? ඒක ඔබට විශ්වාසද කියලා ඔබ කිව්ව ගමන් අපි කරන්නේ ඒ ළමයාගේ වහාම කට වහන එක. ඇත්තටම අපි කට වහන වෙලාවේදී තමයි එයාට සත්‍යයට විදින මේ මාර්ගය අපි වහන්නේ. අපිත් වහගෙන ඔහුටත් වහන්නේ. ඔහුගේ ප්‍රශ්න කිරීම සාධාරණයි. මොකද ඔහුගේ ප්‍රශ්න කිරීම තුළ තියෙන විමසීම. ඒ විමසීම තමයි ඇත්තටම සිද්ධාර්ථ කුමාරයාට තිබුණේ. හරිද? ඔහු තියෙන පාරම්පරික දැනුම පිළිගත්තේ නැහැ. ඉතින් මේක තමයි අපි දන්නේ කාලාම සූත්‍රයේ පළවෙනි තැන තමයි මේ පරම්පරා කතා කියන කතාව. එතකොට අපිටත් මේ විදිහට අපි පරම්පරාවෙන් ආපු මහා දැනුවක් තියෙනවා. ඔබ සියලු දෙනාටම තියෙනවා පරම්පරාවෙන් ආපු දැනුමක්. ඒ කියන්නේ මේ පරම්පරා හරහා ඒ කියන්නේ ඔබගේ දෙමව්පියන්ගෙන් එහෙම නැත්නම් ඔබට වඩා වැඩිහිටි පරම්පරාවල ඔබට ආපු දැනුමක් තියෙනවා. මේ දැනුමක් කියනකට වඩා මේ යම්කිසි විශ්වාස ගොඩක් තියෙනවා. සමහරට දෙවිවරු ගැන, සමහරට මේ සංසාරය ගැන, සමහරට වෙනත් මතවාද, වෙනත් සංස්කෘතික කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් එතකොට මේවා ඔක්කොම අපි එලෙසම දරාගෙන අපි කරපු වැඩේ අර සමහරට අපි කරන්නේ කකුලුවා අර මහා කකුලුව ඇදේට ගිහිල්ලා පොඩි කකුලුවත් ඒ ඇදේම යවනවා වගේ වැඩක් අපි කරන්නේ. එතකොට දැන් අපි මේ කාලාන්තරයක් තිස්සේ අපිට මේ පරම්පරා වලින් ආපු මේ විදිහේ මෙහෙම කතා ටිකක් තියෙනවා. එතකොට අපි කරන්නේ මේ කතා ටික එහෙම විශ්වාසයෙන් මෙහෙම බාර අරගෙන ඒ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකර අපි එලෙසම උත්සාහ කරනවා. ඔබ බලන්න ඔබ පොඩි කාලේ ඉඳන් ඔබ උත්සාහ කරන්නේ දැන් ඔබට දරුවෙක් හම්බෙච්ච ගමන් ඔබ උත්සාහ කරන්නේ ඔබගේ ඒ යම්කිසි විශ්වාස පද්ධතීන් ටිකක් තියෙනවනේ ඒ කෙලින්ම අර දරුවගේ ඔළුවට ඔබන්න හදන එක. හැබැයි ඔබට ඒ ආපු පරම්පරාවෙන් ආපු කතා තුළ ඔබට ප්‍රත්‍යක්ෂයක් ඇත්තේ නැහැ. ඔබ ඒවා දැකලත් නැහැ. ඔබට ඒක පරිපූර්ණ ලෙසම ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් නෙවෙයි. ඒක හුදු දැනුමක් විදියට එහෙම නැත්නම් හුදු විශ්වාසයක් විදියට තමයි තියෙන්නේ. ඉතින් ඒ ගාම ඔබ කියනවා මේ අනිත්‍යය මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට ඒ අය හුදු විශ්වාසයකින් තමයි දේවල් අරගෙන ඉන්නේ. අපි එහෙම නෙමෙයි. අපි හරිය නිදහස් චින්තකයෝ වගේ එහෙම කතාවකට ඔබ එනවා. ඇත්තටම ඔබ නිදහස් නැහැ. ඔබ නිදහස් නැත්නම් ඔබ ප්‍රශ්න කරලා නැති නිසා. ඉතින් ඔක දැන් බොහොම ලස්සනට කාලාම සූත්‍රය විශ්වාස කරන මේ පරම්පරාවෙන් එන කතා. ඒවා සැක සංකා ඉපදීමට සුදුසුමය. ඒවා සැකෙන් බලන්න ඕනේ ඒවා. ඒ සැකෙන් බලන එක තමයි ඒක තමයි බෞද්ධකම කියන එක. කියන්නේ ඔබේ දරුවා ඔබෙන් ඇහුවොත් පුනරුත්පත්ති කියන එක ඔබට විශ්වාසද නැද්ද? නිර්වාණයක් තියෙනවද නැද්ද? මේ සංසාරේ නැද්ද? එතකොට ඒක සැක කළා ප්‍රශ්න කරන්න සුදුසුම තමයි. එතකොට එතනින් තමයි සත්‍ය විවෘත වෙන්නේ. ඉස්සෙල්ලා ඒක සැක. ඒ කියන්නේ අපි මේ විශ්වාසයෙන් නෙමෙයි දෙයක් ගන්න ඕනේ. යම්කිසි විදියට යම්කිසි විමසා බැලීමකින්. ඉතින් එතකොට දැන් අපි ඉස්සෙල්ලා බලන් ගියාම පේනවා. දැන් මේ විදිහේ පරම්පරා කතා ටිකකින් අපි ගොඩනගාගත්තු යම්කිසි දෘෂ්ටිවාද ටිකක්, මතවාද ටිකක්, යම්කිසි අදහස් ටිකක් පෝෂණය වෙලා ඉන්නවායි කියලා. දැන් මේක එක පුද්ගලයන්ට සාපේක්ෂයි. ඒ කියන්නේ දැන් අපි දෙන්නෙක් ගත්තොත් ඔබ හොඳටම බලනවා දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේ මතවාදයන් දෙකක ඉන්නේ. අපි කවදාවත් මේ ලෝකේ දෙන්නෙක් එකම මතවාදයකට ගේන්න බෑ. හොඳට බැලුවොත් ඒ දෙන්නගේ අදහස් ඒකේ දෙන්න කතා කරන විදිය, ඒ දෙන්න දේවල් ලෝකේ දේවල් දිහා බලන විදිය, ඒවා ඔක්කොම වෙනස්. ඉතින් අපි මේක බලන් ගියාට පස්සේ අපිට හොඳට පේනවා
එක එක්කිනා ඒ පරම්පරාවෙන් ගෙන ආපු එයා හැදිච්ච සමාජ වටපිටාවට අනුකූලවයි අදහස් ටික වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට එයා පරම්පරා කතාවලට අනුකූලව එයාට ගොඩනැගිච්ච අදහස් ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔබටත් අදහස් ටිකක් තියෙනවා. ඉතින් ඔබගේ අදහස සමහරට වෙන කෙනෙකුගේ අදහසකට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ වගේ සමහරට පොදු ලක්ෂණ තියෙන නිසා සමහර වෙලාවට අපි රැවටෙනවා. ඒ කියන්නේ අපිට සාක්ෂිකාර වැඩි වෙනකොට අපි ඒක පිළිගන්නවා. ඒ කියන්නේ අපි එක විදිහක අපි කියන මම ඔකට කියන කතාව තමයි සාමූහිකව මෝහණයටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක මම විතරක් නෙමෙයි රැවටිලා ඉන්නේ. වටේ ඉන්න ඔක්කොම අය රැවටිලා ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔබ හිතන්නකෝ ඔබ ඉන්නේ ලොකු පිස්සන් කොටුවක කියලා. ඉතින් ඔබ ඉන්නේ ලොකු පිස්සන් කොටුවක නම් ඔබට දොස්තර පේන්නේ පිස්සෙක් විදියට. ඔව්. ඉතින් හැම පිස්සටම දොස්තර පේන්නේ පිස්සෙක් විදියට නම් එතකොට මේ පිස්ස වැඩි නිසා එතකොට මේ පිස්සවට අතර සම්මුතියක් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන සම්මුතිය සත්‍යයක් වෙනවා. පැහැදිලිද? එතකොට දැන් ඔබ ඉන්නේ ලොකු පිස්සන් කොටුවක නම් එතකොට ඔබ අරන් ඉන්නේ ඒ කියන්නේ ඒ අරන් ඉන්නේ අදහස් වලට දරාගෙන ඉන්න අදහස් වලට සාක්ෂිකාරය වැඩි නම් මොකද වෙන්නේ? අරක ඔබේ මතය තහවුරු වෙනවා. එතකොට මේ පරම්පරා කතාවල තියෙන කතාව ඒක තමයි. ඉතින් එතකොට මේ පරම්පරා කතාවල හුඟක් වෙලාවට තියෙන බොහෝ වෙලාවට බොහොම දරුණු සාමූහික මෝහණයක්. එතකොට ඒ සාමූහිකව ඔබ මෝහණයටපත් වෙලා ඒක පිළි අරගෙන ඉන්නවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඔබ කරන්න ඕනේ කතාව තමයි ඒවා ප්‍රශ්න කිරීම. ඒවා එලෙසම පිළිගැනීම නෙමෙයි. සමහර වෙලාවට ඒක නොදන්නාකම හොඳයි. දන්නා බව පිළිගැනීමට වඩා. දැන් කවුරු හරි ඇවිල්ලා ඔබෙන් ගහන පොනුරුපත් වෙනවද නැද්ද? එතකොට ඔබ කෙලින්ම පැනලා ඔබ දෙනවා ඔව් ඒක තියෙනවා. එතකොට ඒක තියෙනවද කියලා ඇහුවොත් ඔබ ඒක තියෙනවා කියලා කියන්නේ පිරිසක් තියෙනවා කියලා කියන්නේ ඒක විශ්වාසය. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ වෙච්ච කාරණයක් නෙමෙයි. තව කෙනෙක් ඇවිල්ලා කියනවා තව කෙනෙක් සමහරට අපි හේතුවාදියෙක් වගේ ඉන්න පුළුවන්. එයා කියන්න පුළුවන් භෞතිකවාදියෙක්. එයා කියන්න පුළුවන් නෑ කියලා. එතකොට එයා නෑ කියන්නේත් ඒක විශ්වාසයකින් ඒක විශ්වාසයකින්. එක්ක හුදු දැනුමකින්. එතකොට එයා හිටපු ඒ පරිසරයට අනුකූලව සමාජයට අනුකූලව ආපු දැනුමකින් තමයි කියන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ඉතින් හැබැයි මේ දෙකටම වඩා හොඳයි ඔබ දන්නේ නැහැ කියලා කියන තැන හිටියොත් මට ඒක තාම ඒක අපි කියන්නේ ෂුවර් නෑ. ඒක තාම ප්‍රත්‍යක්ෂ නෑ. එතකොට ඒක අපිට මේ ප්‍රශ්නේ විවෘත වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ විවෘතව තියෙනවා. එතකොට අපි ප්‍රශ්නේ විවෘතව තියෙනවා නම් අපි ඊට වඩා එතනදී අපි පිළිගන්නවා අපේ නොදන්නාකම. දැන් එතකොට අපේ නොදන්නාකම පිළිගන්න තැනදී අපිට අවංක වෙලා එතන නොදන්නාකම පිළිගන්න තැනදී අපි එතකොට විවෘත වෙනවා මේකේ සත්‍ය සොයන්න. එතකොට දැන් මේ සිදුහත් කුමාරයා ගියේ අන්න ඒ වගේ සත්‍ය සොයා ගැනීමකට. දැන් ඔබ කරන්නේ ඔබ පටන් ගනිද්දී ඔබ සත්‍ය දන්නවා කියලා හිතාගෙන ඔබ එතන කොටු වෙනවා. හරි මේක මෙහෙම්මමයි. ඊට පස්සේ ඔබ අනිත් අයත් එක්ක රණ්ඩු කරන්න වාද කරන්නත් යනවා. හරිද? ඉතින් ඔබ අර සිද්ධාර්ථ කුමාරයා උපමාවට අරගන්න ඕනි. එතනදී ඔබ දැනගන්න ඕනි ඉස්සලා මම Taman නොදන්න බව. ඉතින් මේ Tamanගේ නොදන්නාකම ඒ කියන්නේ Taman මේ විශ්වාසයකින් එහෙම නැත්නම් පරම්පරා කතාවක් කරා විශ්වාසයකින් ගත්තු එකක් එලෙසම දරාගෙන සිටීම නෙමෙයි කළ යුත්තේ. ඉතින් ඒ විදිහේ බොහොම ගොඩාක් දේවල් ඒවා තියෙනවා ඔබට එහෙම ගොඩ නැගිච්ච. මම ඒක පොඩි උපමාවකින් ඒක පැහැදිලි කරන්න. මේ උපමාව තමයි දැන් හිතන්න මේ අත්තම්ම කෙනෙක් ආච්චි අම්ම කෙනෙක් තමන්ගේ මුණුබුරා කෑම කන්නේ නැහැ. එයා කෑම කන්න හොරයි. ඉතින් කෑම කන්න හොරෙන්ද අත්තම්ම හදනවා කතාවක්. ඉතින් අත්තම්ම හදනවා කතාවක් මේ ලොකු බිල්ලෙක් ඉන්නවා.
මේ බිල්ලා මොකද කරන්නේ මේ කෑම කන්න ඇති ළමයි හොයාගෙන එනවා ළමයි හොයාගෙන ඇවිල්ලා ඒ ළමයි උස්සගෙන යනවා කියලා මෙහෙම මේ ලොකු බිල්ලෙක් මවනවා. එතකොට මේ බිල්ලා ඉන්නේ ඇත්තටම අර අත්තම්මගේ කල්පන ශක්තිය මත ඒ බිල්ලාට එක ඒවා කෑලි එකතු කරලා බිල්ලෙක් මවනවා. එතකොට මේ බිල්ලා මැව්වට පස්සේ අර පොඩි ළමයා බය වෙලා අර බිල්ලට බය කෑම ටික කනවා. හැබැයි අර පොඩි ළමයා ලොකු වෙනකොට දැනගන්නවා ඇත්තටම මේ මවපු බිල්ලා බොරුවක්. ඒ බිල්ලගේ ස්වභාවය දැනගන්නවා. ඒක යථා ස්වභාවය දැනගන්නවා. ඉතින් හැබැයි දැන් මම ඔබට මේව කියන්න හැදුවේ දැන් මේ විදිහේ බිල්ලෝ ටිකක් තියෙනවා ඔබට තාම ලොකු වෙලා තෝරගන්න බැරි වෙච්ච ලොකු වෙලා නිදහස් වෙන්න බැරි වෙච්ච බිල්ලෝ ටිකක් ඉන්නවා. ඒ බිල්ලෝ ටික මොනවාද කියලා මම කියන්නේ නෑ. ඒක ඔබම සොයාගත යුතුයි. ඒක පොඩ්ඩක් ඔබම විමසින්නෙන් බලන්න මොනවාද මේ බිල්ලෝ ටික කියලා. දැන් මේ පරම්පරා කතා හරහා කවුරුත් දැකලත් නැති දන්නෙත් නැති හැබැයි ඔබ තියනවාමයි කියලා හිතාගෙන ඉන්න එහෙම නැත්නම් තව කෙනෙක් ඉන්න පුළුවන් නෑමයි කියලා හිතාගෙන ඉන්න මේ බිල්ලෝ ටික මොනවාද කියලා පොඩ්ඩක් බලන්න. ඒක තමයි පළවෙනි කතාව. ඒක අනිවාර්යයෙන්ම සැක කිරීමට ලක් කළ යුතුයි කියලා කාලාම සූත්‍රය සඳහන් වෙනවා. අනිවාර්යයෙන්ම පරම්පරා කතා කියන එක සැක කළ යුතුමයි. ඒ සැක කරන්නේ නැතුව ඒක විමසන්නේ නැතුව කවදාවත් ඒක තෝරගන්න බෑ. ඒ ඔය විදිහට තවත් එකක් තියෙනවා. දෙවෙනියට ගත්තාම තව එකක් තියෙනවා. අපි මේ කාලාම සූත්‍රයේ සඳහන් වෙනවා සුද්ධ වූ ආගමික ග්‍රන්ථවල තිබ්බ ඵලයට පිළිගන්නත් එපායි කියලා. දැන් මේ අපි අද අපි මේ කොහොමද දන්න ටිකම තමයි ඔය කියන්නේ. ඒකෝට දැන් අපි මොකක් හරි යම්කිසි ආගමික ග්‍රන්ථය හරි කියන්නේ කාලාන්තරයක් තිස්සේ පොත්වල ලියවිලා තිබිච්ච ඵලයට එලෙසින්ම අපි පිළිගන්නත් එහෙමත් පිළිගන්න එපා කියලා තියෙනවා. ඒකත් සැක සංකා කිරීමට සුදුසුයි කියලා කියනවා. දැන් එතනදිත් අපි කරන්නේ උඟක් වෙලාවට අපි යම්කිසි පොත්පත්යකින් දරාගත්තු සමහර වෙලාවට ඔබ මේ පොත්පත් අහලත් කියවලා තව කෙනකින් මේ පොතේ තිබුණා කියලා අහගෙන තමයි ඔබ ඒක දරාගෙන ඉන්නේ. එතකොට දැන් මේ පොත්පත් ටිකක් කියවලා යම්කිසි දැනුමක් ගොඩනගාගෙන මේ පොත්පත්වල තියෙන ටික හරිමයි කියලා අරගෙන අපි ඒක හරහා යම්කිසි දෘෂ්ටිවාද ටිකක් ගොඩනගාගෙන ඉන්නවා. අපි හැබැයි ඒවත් අපි ආයෙ විමසීමෙන් බලන්න ඕන. සමහර පොත වැරදුනාක් දන්නෙත් නෑනේ. එහෙම නැත්නම් පොත ලියපු කෙනාට වැරදුනාක් දන්නෙත් නෑනේ. අපි එතන තියෙන මේ සැකය හැම වෙලාවෙම විවෘතව තියන්න ඕන. ඒ සැකය විවෘතව තිබුණ නැත්නම් අපි නැවතත් ආයි දෘෂ්ටිගත වෙනවා. දැන් අද කාලේ නම් පොත් විතරක් නෙමෙයි. අද කාලේ නම් ඔබට අන්තර්ජාලය තියෙනවා. එහෙම නැත්නම් රූපවාහිනිය වෙනත් මාධ්‍යයන් ටිකක් තියෙනවා. ඔබට මේ විදිහේ ඔබට දැනුම එන. දැන් ඒ කාලේ නම් පොත් වලින් තමයි දැනුම ආවේ. හරිද? ඒතකොට දැන් පොත් වලින් එන දැනුම අපි ප්‍රශ්න කළ යුතුයි. ඒක එලෙසව පිළිගත යුතු නෑ. ඒ වගේම දැන් අපිට මේ සෝෂල් මීඩියා හරහා හරි අන්තර්ජාලය හරහා හරි අපි වෙනත් ආපු ගමන් අපි එකපාරම ඒක ගන්නවා. ඒක අරගෙන හරියට අපි එතන හිටියා වගේ අපි දැක්කා වගේ අපි ඒ කතාව ගොඩනගා ගන්නවා. හැබැයි දැන් අපි මේක විමසීමෙන් හිටියෝ. ඒක විමසීමෙන් ඒක ප්‍රශ්න කරොත් තමයි අපිට යථාර්ථය හොයාගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම අපිට මේ විදිහට පරම්පරා කතා තියෙනවා. එහෙම නැත්නම් පොතේ පතේ දැනුම තියෙනවා. එහෙම නැත්නම් අපි කාගෙන් හරි අහගත්තු ඒවා. සමහර දේශකයන් එක ආකාරයේ දේශකයන්ගේ අපි අහගත්තු ඒවා. දැන් සමහර වෙලාවට අපි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට කතාවක් හදලා කියනවා. අපි දැන් අර පොඩි කාලේ අර අපේ අත්තම්මලා අපිට ලස්සන කතා හදලා කිව්ව සුරංගනා කතා එක කුමාරවරු ගැන එක මකරු ගැන එක ආකාරයේ ලස්සන කතා හදලා කිව්වා. ඉතින් එක ලස්සන කතා හදලා කිව්වම අපි ඒ කතන්දර හරිය ආශාවෙන් ඇහුවා. අපි අහලා අපි ඒව මවාත් ගත්තා. මේ කුමාරයා මෙහෙම වෙන්න ඇති, මේ රජතුමා මෙහෙම වෙන්න ඇති, මේ ආශ්‍රය මෙහෙම වෙන්න ඇති, මේ අර කොමත් එක රට මෙහෙම වෙන්න ඇති කියලා අපි ඒක ලස්සන කතාවක්ම වහගත්තා. අපි කතාවම වගේ අපි ඒ කතාව ඇත්ත කරගෙන අපි හිටියා. හැබැයි අපි ලොකු වෙනකොට දැනගත්තා අපි ඊට පස්සේ ඒවට කිව්ව සුරංගනා කතා කියලා. හොඳට බලන්න
දැන් තාම ඔබ අර අත්තම්මලාගේ කතන්දර අහන ගතිය ඔබේ නැති වෙලා නැහැ. හරිද? තාමත් ඔබට එක එක ආකාරයේ අත්තම්මලා එක එක වේශයෙන් එනවා. එක එක වේශයෙන් ඇවිල්ලා එක එක පාට ඇඳගෙන එක එක ඇඳුම් ඇඳගෙන එක එක වේශයෙන් ඇවිල්ලා ඕනු කතන්දර කියනවා. එක එක කතන්දර කියනවා. එක එක අජාතිය කතන්දර කියනවා. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද මේ කතන්දරත් අරගෙන අපි අර පොඩි කාලේ රැවටුණා වගේම අපි පොඩි කාලේ කතාවක් මවාගත්තා වගේම ඔබ දැන් මොකද කරන්නේ මේ එක එක කතන්දර ආතලගෙන් කතන්දර අහගෙන ඔබ කතාවක් මවාගෙන ඒවා ඇත්ත කරගෙන ඉන්නවා. දැන් පොඩි කාලේ අර කුමාරවරු අර කුමාරිකාවෝ අර පරාසයෝ රාසයෝ මකරු ගැන එක එක තිබ්බ කතා මවාගෙන ඒවා ඇත්ත කරගෙන හිටියා වගේ දැනුත් මේ එක එක්කිනාගේ ඔබ අහලත් නැහැ ඔබ දැකලත් නැහැ අර කතාවේ කවුරු හරි ඇවිල්ලා කතන්දර ආතගෙන ඇවිල්ලා කියපු කතාවේ කතාව අහගෙන ඔබ යමම අවාගෙන ඉන්නවා මේක මේ ආකාරයි කියලා මේක මෙහෙමයි කියලා. එතකොට අර පොඩි කාලේ ඔබ අර පොඩි කාලේ අර අත්තම්ම කතාවක් කියනකොට ඔබ අර රාක්ෂයා හරි කුමාරයා හරි එහෙම නැත්නම් අර ආශ්‍රය හරි මනසින් මවාගත්තා වගේම තමයි ඔබ මේ මවා ගැනීමත් හරියට ඒ ආකාරයෙන්ම මවා ගැනීමක්ම තමයි. ඉතින් එතකොට ඒකත් ඔබ නැවතත් ප්‍රශ්න කළ යුතුයි. ඉතින් ඒ වගේම තමයි අපේ දන්නා දැනුමට සාපේක්ෂව මේ මෙසේ වේවයි කියලා අපි ගන්න ඒවා තියෙනවා. ඒ කියන්නේ අපේ තියෙන අපි ඉන්න දැනුම් පද්ධතිය හැම වෙලාවෙදිම හරි කියලා අරගන්නවා. අපේ යම්කිසි දැනුම් පද්ධතියක් තියෙනවනේ ඒ දැනුම් පද්ධතිය හරි කියලා අපි හුඟක් වෙලාවට ගන්නවා. ඒ කියන්නේ අපි ඉන්න යම්කිසි අපේ තියෙන අපි ඉගෙනගෙන තියෙන අපේ යම් දැනුම් පද්ධතියක් තියෙනවනේ. එතකොට මේ දැනුම් පද්ධතියට සාපේක්ෂව අපි ගන්නවා මේක හරිමයි කියලා. ඒ කියන්නේ අපි දැනගෙන ඉන්න ඒ කියන්නේ ඔබ හොඳට තෝරගන්න ඔබ එක විදිහක බබල් එකක ඉන්නේ. ඒ කියන්නේ ඔබ එක විදිහකට අර ඔබ සමාන වෙන්නේ එක විදිහකට ලිම් මැඩියෙකුට සමාන වෙන්නේ. හරිද? දැන් මේ බිඳක ඉන්න ලිම් මැඩියට පේන්නේ ඒ පේන ඒ ටික තමයි ඔහු ලෝකයේ විදිහට දකින්නේ. හරිද? එතකොට ඔහු මේ දකින ලෝකය ඒ ලිඳේ ඉන්න ලින්ගෙන් බට ඒ පේන ප්‍රමාණයට විතරයි ඔහු දකින්නේ. හිතාගෙන ඒක විතරයි ලෝකය කියලා. හරිද? එතකොට දැන් හරියට ඔබත් මේ ලිඳේ ඉන්න ලිම් මැඩියා වගේ. දැන් තව කෙනෙක් කියන්නේ තව ඉඳක ඉන්න ලිම් මැඩියෙක් වගේ. දැන් මේ දෙන්නට තියෙන ලිඳවල් දෙකක් දෙන්නට අහස්වල් දෙකක් දෙන්නට තියෙන ලෝක දෙකක්. එතකොට දැන් මේ වගේ තමන්ගෙම මේ ලිඳ තමන්ම කපාගත්තු වලක ටිකක් ගැඹුරට කපාගත්තු වලක පතුලට වෙලා ඒකෙන් පේන ටික තමයි ලෝකය කියලා හිතාගෙන ඉන්න වගේ වැඩත් ඔබ කරන්නේ. එතකොට ඒකට ගලප තමයි ඔබ මේ සියල්ල දකින්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඔබ එතන පැහැදිලි කරගන්න ඕනේ මේ තමන්ට මේ තමන්ගේ මේ දැනුමට හරි තමන්ගේ මේ පරම්පරා කතා ටිකට හරි තමන් අහලා තියෙන මේක කතාව ටිකට සාපේක්ෂව තමයි මේ ඔක්කොම කතා ටික තියෙන්නේ. මේ ඔක්කොම දැනුම් පද්ධතීන් ටික මේ ඔක්කොම තියෙන. ඇත්තටම කිව්වොත් මම ගත්තොත් ඔබලා දෙන්නෙකුට තියෙන්නේ එකම නිර්වාණය නෙමෙයි. මම ඔබලා දෙන්නෙක්ගෙන් ඇහුවොත් නිර්වාණය මොකක්ද කියලා දෙන්න වෙන වෙනම කැඳවලා මම ඇහුවොත් ඒ ඔබලා දෙන්නෙක් කියන්නේ එකම කතාව නෙවෙයි නිර්වාණය කියලා. මොකද දෙන්නට තියෙන නිර්වාණය ගැන අදහස් දෙකක්. නිර්වාණය විතරක් නෙවෙයි මේ ලෝකේ වෙන ඕනෑම දෙයක් ගැන මම දෙන්නෙක් වෙනම අරගෙන ඇහුවොත් ඒ දෙන්නට තියෙන්නේ වෙන වෙනම අදහස් දෙකක්. එතකොට දැන් ඔබේ අර ලිඳ ඇතුලේ ඉන්න ලිම් මැඩියා වගේ ඔබට සාපේක්ෂයි ඔබට තියෙන නිර්වාණය. ඒ වගේම තමයි ඔබට සාපේක්ෂව ඔබට තියෙන සංසාරය. ඔබේ සංසාරය මොකද්ද? එතකොට ඔබට තියෙන අපාය මොකද්ද කියලා ඇහුවොත්. ඔබට තියෙන දිව්‍ය ලෝකෙ මොකද්ද කියලා ඇහුවොත්. ඔබට තියෙන පුරුපත්තිය මොකද්ද කියලා ඇහුවොත්. අර ලිඳ ඇතුළේ ඉන්න ලින්ගෙන් වගේ මම දෙන්නෙක්ගෙන් ඇහුවොත් දෙන්නට තියෙන කතා දෙකක්. එක්කෙනෙක් අපාය කියලා හිතන් ඉන්න එක නෙමෙයි තව කෙනෙක් අපාය කියලා හිතන්නේ. එක්කෙනෙක් දිව්‍ය ලෝකෙ කියලා හිතන් ඉන්න එක නෙමෙයි තව කෙනෙක් දිව්‍ය ලෝකෙ කියලා හිතන්නේ.
එක්කෙනෙක් නිර්වාණය කියලා හිතන් ඉන්න එක නෙමෙයි තව කෙනෙක් නිර්වාණය කියලා හිතන් ඉන්නේ. හැබැයි පොදුවේ මේ වචන ටික පාවිච්චි කරනවා. එතකොට මේ වචන ටික පාවිච්චි කරනකොට අපි හිතනවා අපි මේ දෙන්නම කතා කරන්නේ එකක් ගැනම ඊ කියලා. ඒක හරියට උපමාවකින් මම එක කියන්න. ඔයගොල්ලෝ අහලා ඇති අර මේ ಜಾති අන්ධයෝ ටිකක් අලියෙක් බලන්න ගියේ කතාව. එතකොට දැන් මේ කවදාවත් අලියෙක් දැකලා නැති උපතින්ම අන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ යනවා අලියෙක් බලන්න. අලියෙක් බලන්න ගියාම දැන් එක්කෙනෙක් ගිහිලා කකුල අල්ලගන්න. කකුල අල්ලලා එයා අතපත ගාලා බලනවා. එතකොට එයා දන්නවා වංගෙඩිය කියලා එකක් තියෙනවා කියලා. එතකොට එයා බැලුවාම පස්සේ මේක නිකන් පොඩ්ඩක් වංගෙඩිය වගේ. එතකොට එයා ගන්නවා මොකද්ද මේ කකුල එයා ඇවිල්ලා එයා ගන්නවා මේ අලියා හරියට වංගෙඩියක් වගේ කියලා. එතකොට තව කෙනෙකුට ගිහිලා වලිග අහු වෙනවා. එයා අතපත ගාලා මෙහෙම ගන්නකොට යටින් නිකන් කොස්ස වගේ තියෙනවා. එතකොට එයා ගන්නවා අලියා කියන එක කොස්ස වගේ කියලා. ඊළඟට තව කෙනෙක් ගිහිල්ලා හොඬ වැල ගන්නවා. තව කෙනෙක් ගිහිල්ලා බඩ අල්ල ගන්නවා. ඔහොම එක එක්කිනා එක එක ඒවා ගිහිල්ලා අල්ලගෙන එක එක විදිහේ කතාවවා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ පොදුවේ අලියා කියලා කතා කරනවා. හැබැයි පොදුවේ අලියා කියලා කතා කරාට මේ එක එක්කිනාට ඉන්නේ එක එක අදහස් ටික. එක්කෙනෙක්ට ඉන්නේ වංගෙඩි අලියෙක්, එක්කෙනෙකුට ඉන්නේ කොස්සක් වගේ අලියෙක්. ඔය වගේ එක එක කතා ටිකක්. ඉතින් ඒ වගේ තමයි දැන් ඔබ මෙතන මේ සංසාරය කියලා හරි ඔබට නිර්වාණය කියලා හරි එහෙම නැත්නම් ඔබට මේ ධර්මයේ කියලා හරි වැඩි ඕනේ ඔබට බුදුහාඳුරෝ කියලා ගත්තත් දෙන්නෙකුට ඉන්නේ එකම බුදුහාඳුරෝ නෙමෙයි බුදුහාඳුරෝ දෙන්නේ හොදට බැලුවොත් දෙන්නට ඉන්නේ එකම කතාව නෙමෙයි කතා දෙකක් දෙආකාරයක බුදුහාඳුරෝ ඉන්නේ දෙන්නට ඉතින් මෙහෙම දෙන්නෙක් ගත්තාම දෙන්නෙකුට ඉන්නේ වෙන වෙනම කතා දෙකක් දැන් ඔබේ තියෙන වැරද්ද තමයි දැන් තමන්ගේ අර ලිම්මැඩිය තමන්ගේ වල ඇතුලේ තමන්ගේ ළිඳ ඇතුලේ පේන ටික ඇත්ත කරන් ඉන්නවා වගේ ඔබ ඔබේ ළිඳ ඇතුලේ තියෙන ටික ඇත්ත කරගෙන ඉන්නවා ඔබ හිතනවා දැන් මේ මට දැනෙන එක මට පේන එක මට හිතෙන එකම තමයිම හරි අනිත් ඒවා ඔක්කොම බොරුයි කියලා ඔබට හිතෙනවා අන්න එතන තමයි ඔබට වරදින තැන ඒක හරියට අර ඒකාන්තයේ ගිහිල්ලා අර අලියාගේ කකුල අල්ලගෙන මේ අලියා සමානයි වංගෙඩිය කියලා හිතාගත්තා වගේ වැඩක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ වගේ මනසේ ස්වභාවයක් තියෙනවා. ඔබ මේ මවාගත්තු කතාවට ඔබ අහු වෙලා ඉන්න. ඉතින් දැන් සමහර වෙලාවට ඔබට හිතෙනවා එහෙනම් අපි මේ නම් තර්ක කරලා තමයි මේක නිර්වාණය කියන එක හොයාගන්න ඕනේ කියලා. එතම අර කිව්වා වගේ කලින් කිව්වා වගේ නිර්වාණයක් තියෙන්නේ එකක් නෙමෙයිනේ. නිර්වාණත් ගොඩක් තියෙනවා. එක එක version උත් ගොඩක් තියෙනවා. දැන් ඔබ බලයි දැන් එක එක හාමුදුරුවෝ ඇවිල්ලා එක එක කතාත් කියන. එක හාමුදුරුවෝ කෙනෙක් කියන නිර්වාණය නෙමෙයි තව හාමුදුරුවෝ කෙනෙක් කියන්නේ. එක හාමුදුරුවෝ කෙනෙක් කියන මාර්ගය නෙමෙයි තව හාමුදුරුවෝ කෙනෙක් කියන්නේ. එක පොතක තියෙන කතාව නෙමෙයි තව පොතක තියෙන. එතකොට දැන් මේක මේ වෙලා තියෙන්නේ මේ එක එක ලින්ක් වලට එක එක ගිරිම් මැඩියන්ට අහු වෙලා තියෙන එක එක කැලි නිසා. එතකොට මේකත් දැනගන්න මෙන්න මේක හරහා ඔබ මේ අහුවෙලා තියෙන ඒ කියන්නේ ඔබ සමහර වෙලාවට දැන් නිවන් දකින්නත් ඔබ බය වෙන්න එපා. ඔබ දැන් මේ බය වෙලා තියෙන සංසාරෙත් එක විදිහක සමහර විට බිල්ලෙක් වෙන්නත් පුළුවන්. ඒක හොඳට බලන්න ඒක. ඒකට ඔබම මවාගත්තු රූපයකට තමයි ඔබ අහුවෙලා ඉන්නේ. සමහරට ඔබම මවාගත්තු නිර්වාණය තමයි ඔබ හොයන්නේ සමහරට. ඔබම මවාගත්තු සංසාරයකට ඔබ බය වෙලා ඉන්නවා. ඔබම මවාගත්තු නිර්වාණය ඔබ හොයමින් ඉන්නවා. නේ එතකොට තමයි ඔන්න ගැටලුව එන්නේ. එතකොට දැන් සංසාරය කියන එකක් දැන් ඔබම මවාගෙන ඉන්නවා. නිර්වාණය කියන එකත් ඔබම මවාගෙන ඉන්නවා. ඉතින් ඔබම මවාගත්තු සංසාරයෙන් ඔබ ගැලවෙන්න හදනවා. ඔබම මවාගත්තු නිර්වාණයට ඔබපත් වෙන්න හදනවා. එතකොට එතන පොඩි ගැටලුවක් තියෙනවා ගැටයක් තියෙනවා අන්න ওই ගැටේ දැක්කනම් තමයි ඔබ ඇත්තටම මේකෙන් නිදහස් වෙන්න ගන්න. එතකොට දැන් මේ සංසාරය කියන්නේ මොකද්ද කියලා ඔබ තෝරගත්තා නම්
ඒක ගොඩනැගිච්ච ආකාරය ඔබ තෝරගත්තා නම් දැන් ඔබ එකපාරම දැන් සංසාරය කිව්වා ගමන් ඔබ බය වෙනවා. එහෙම බය වෙන්නේ නැතුව කොහොමද මේ සංසාරය කියන කතාව ආවේ? මේ අදහස කොහෙන්ද ආවේ? කොතනින්ද මේක පැන නැගුණේ කියලා ඔබ විමසුවා නම් එකපාරම ඔබ නිර්වාණය කියන තැනට බනින්නේ නැතුව කොහෙන්ද මේ නිර්වාණය කියන කතාව ආවේ? කොහෙන්ද පැන නැගුණේ කියලා ඔබ හෙව්වනම් මෙන්න හෙව්වනම් මේක පැන නැගිච්ච විදිය දැක්කනම් නැත්තම් මේකේ තියෙන මේ සාපේක්ෂත්වය ඔබ දැක්කනම් මේක තියෙන මේක එක විදිහකට මේ තමන්ම මවාගෙන තමන්ම ගැලවිලා මේ හදලා තමන්ම මවාගත්තු නිර්වාණය තමන්ම හදාගන්න යනවා කියන කතාව ඔබ දැක්කනම් ඔබ නිදහස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ තැන තමයි අපි දකින්න ඕනේ තැන. ඉතින් මෙතනදී අර මම කිව්වා වගේ අපිට මේක තර්කයෙන් මේක තෝරගන්න පුළුවන් කතාවක් නෙමෙයි. මොකද තර්කය කියන්නේ අපි තර්ක කරන්නේ අපි දන්න රාමුව ඇතුළේ ඉඳන් විතරයි අපිට තර්ක කරන්න පුළුවන්. එතකොට අපි දැන් හුඟක් වෙලාවට අපි තර්ක කරලා මේක තෝරගන්න යනවා. තර්ක කරලා තෝරගන්න යනවා කියලා අපි කරන්නේ අපි දන්න කතාව ඇතුළේ හරියට දැන් අර පොඩි ළමයෙක් යමක් පැහැදිලි කරන්නේ යම්සි තර්ක කිරීමක් කරනවා. එතකොට මේ පොඩි ළමයා තර්ක කරන්නේ එයාගේ දැනුම පද්ධතියට ඇතුළේ විතරයි කරන්න පුළුවන්. ඉතින් ඔබලත් ඇත්තට වැඩිහිටියෝ කියලා කිව්වට එක්තරා විදිහක පොඩිහිටිකම ඔබලගේ තියෙනවා. ඒ පොඩිහිටිකම තියෙන අර ඔබලගේ තියෙන අර ඔබලා අර කපාගෙන තියෙන වල ඇතුලේ ඉඳන් දකින්න අර ලිදට ලිංග ගැටට සාපේක්ෂව තමයි ඔබලගේ තියෙන පොඩිහිටිකම තියෙන්නේ. ඉතින් එතකොට ඔබලගේ අර තර්කණයේ ඇතුලෙන් අපිට සමහරලාට මේ ලෝකේ තියෙන සත්‍ය කියන එක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ඇතුලෙන් අපි කරන්නේ ඒක ඇතුලේ ඉඳන් අපි හිර වෙලා ඉන්න එක විතරයි ඒක ඇතුලේ ඉඳන් කරන්නේ. ඉතින් ඒකත් පැහැදිලි කරගන්න ඕනේ. අපි මේක තර්කණය කරලා මේක පැහැදිලි කරගන්නත් බෑ. තර්කයෙන් මේක හොයාගන්නත් බෑ. අනිත් එක දැන් අපි සමහර වෙලාවට ඊළඟට එන එක තමයි එහෙනම් අපි මේක මානසිකාර කරලා එහෙම නැත්නම් අපි විදර්ශනා කරලා අපි එහෙනම් මේක එහෙම හොයාගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ඒක තර්ක කිරීමට වඩා ලොකු වෙනසක් නැහැ සමහරට විදර්ශනා කරනවා කියන එක. ඉතින් විදර්ශනා කරනවා කියලා කියන්නේ ඔබ දන්න දැනුම ඇතුළෙම ආයි ඒක ඇතුළෙම කරකෝණ එක තමයි කරන්නේ. ඉතින් එතකොට ඒක ඇතුළෙත් ආයි හම්බෙන්නේ ඔබට වංගෙඩියාලියෙක් නිසා වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් මේ විදියට ඔබට මේ ගොඩ නැගිලා තියෙන මේ සංකල්ප ටික මේ ඔබට මේ ගොඩ නැගිලා තියෙන මේ දේවල් ටික දැන් නිර්වාණයේ සසර විතරක් නෙමෙයි සමහරට ඔබ නිතර දුවන සංකල්ප ගණනාවක් තියෙනවා වෙන්න පුළුවන්. සමහරට දැන් අපි හැමෝම පොඩි කාලේ ඉඳන් දුවන ප්‍රධාන සංකල්පයක් තමයි කාලය කියන එක. ඉතින් ඔබ ප්‍රශ්න කරන්නේ නැතුව ඒක ඒ පද්ධතිය ඇතුලේ ඉන්නවා. එහෙම නැත්නම් ඔබට තියෙනවා දැන් ලෞකික විදිහට ගත්තාම දියුණුව කියන එක. එහෙම නැත්නම් ඔබ නිරන්තරයෙන් සොයන ආස්වාදයේ කියන එක. ඉතින් මේ සියල්ලම එලෙසම තියෙනවා. හැබැයි මේ ඔකක්වත් ඔබ මේ තියෙන මේ කතා ටික ඔබ ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ නැහැ. ඒක විමසන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඉස්සල්ලාම මේ බෞද්ධකම තුළ තියෙන්නේ එලෙසින්ම එහෙම දරාගෙන පිළි අරගෙන ඉස්මුදුනෙන් පිළි අරගෙන සාදුකාර දීලා යන ගමනක් නෙමෙයි. හැම වෙලාවෙදිම ඔබ හොඳට බලන්න දැන් ඔබ ඔය පොත ඇතුලෙන් ගත්තත් ඔය ත්‍රිපිටකයේ කියන පොත් ටික අරගෙන ඒ ටික ගත්තත් ඔබට තේරෙයි හැම වෙලාවෙදිම තියෙන්නේ ප්‍රශ්න කරන්න වාද කරන්න එහෙම නැත්නම් ගහ ගන්න මරා ගන්න කඩුකොළු කෙලිසි අරන් ආපු අය තමයි නිවන් දැකලා තියෙන්නේ. ඇයි ඒගොල්ලෝ බය නැතුව හැමදේම ප්‍රශ්න කරා විමසුවා. ඉතින් ඔබ තුලත් මේ විමසීම ප්‍රශ්න කිරීම තමයි ඉස්ලාම එන්න ඕනේ තැන. ඉතින් අපි මේ කතා ටිකත් එහෙම කියලා ඉතින් මම එතනින්ම ඔබට බාර දෙනවා ප්‍රශ්න අහන්න. ඉතින් අපිට තව වෙලා තියෙනවා මේ වෙලාව ඇතුළතදී ඔබගේ පැත්තෙන් ප්‍රශ්න අහන්න මම ඔබට යොමු කරනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්න වලට අනුකූලව අපි දේශනාවේ ඊටු කොටස ගොඩනගන්න පුළුවන්.
මම මේ ළඟදී YouTube එකේ එක කතාවක් දැක්ක එක්තරා ව්‍යවසායකයෙක් ඉතින් බොහොම සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෙක් එයාට මේ කැම්පස් එකේ උගන්වන්න හම්බ වෙනවා අවස්ථාව ලංකාවේ විශ්වවිද්‍යාලෙක. එයා ගන්නන් හදලා එයා ටික දවසකින් උගන්වන එක නැවතුවා කියලා එයා කතාවේ කියනවා. හේතුව ඇයි කියලා ඇහුවන් පස්සේ එයා කියනවා මලමිනී වලට උගන්වන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ අහනවා ඉතින් මලමිනී කියන්නේ ඇයි කියලා. මලමිනී කියලා කියන්නේ ඉතින් උගන්වන්න ගියාම කවුරුවත් ප්‍රශ්න අහන්නෙත් නෑ බය වෙලා වගේ බලන් ඉන්නවා. එතකොට අර පොඩි කාලේ ඉඳන් අර අධ්‍යාපන ක්‍රමයේ විසින් මරා දමපු ඒ මලමිනී වලට උගන්වලා වැඩක් නෑ කියලා. ඉතින් ඒක මම ඔබට අර කලින් කිව්වා වගේම ඔබටත් අර ඉස්සලාම තියෙන තැන තමයි මේ ප්‍රශ්න කළ නොයුතුයි කියන තැනට ඇවිල්ලා ඔබත් අර පොඩි කාලේම ඔබව මරා දමලා තිනවා. ඉතින් එතකොට අර ඇත්තටම අර සජීවී ගතිය එන්නේ අර ප්‍රශ්න කිරීම තුල. එතන තමයි සත්‍යට මාර්ගයේ විවෘත වෙන්නේ. ඉතින් අර ප්‍රශ්න නොකරම අර පොඩි කාලෙම මරා දමලා තමන්වම මලමිනියක් කරගෙන ජීවත් වෙන එකම තමයි ඇත්තටම සංසාරයේ වෙන්නේ. හොඳයි. ඔබේ තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ මේක ප්‍රශ්න කිරීමයි ආගය කිරීමයි දෙකම කරන්න පුළුවන්ද? ආගය කරන්න පුළුවන්. එතකොට හැබැයි ප්‍රශ්න කිරීමයි ආගය කිරීමයි කියන්නේ දෙකක්. එතකොට ආගය කිරීමේදී අපි කරන්නේ අපගේ තියෙන දෘෂ්ටිවාදය හරි කියලා අරගෙන ඒ දෘෂ්ටිවාදයත් එක්ක පිහිටලා තවත් දෘෂ්ටිවාදයක් එක්ක තර්ක කිරීමක් තමයි එතනදී වෙන්නේ ආගය කිරීමේදී වෙන්නේ. එතකොට මෙතනදී වෙන්නේ අපි ඇත්තටම දෘෂ්ටියක ඉඳන් තමයි කතා කරන්නේ වාද කිරීමේදී. ඒ කියන්නේ ආගය කිරීමේදී කරන්නේ අපි දෘෂ්ටියක් ඒ කියන්නේ අපි කලින්ම තීරණය කරලා ඉවරයි මේක හරි කියලා. ඒ කියන්නේ අපි කලින්ම මතයකට බැසගෙන ඉවරයි මේක හරි කියලා. එතකොට ආගය කිරීමේදී අපි මුලින්ම අපි ඒ කියන්නේ අපි හරි කියලා පිළි අරගෙන ඉවරයි. කියන්නේ අපි ඉන්න මතය හරි අපි ඉන්න මතවාදය හරි පිළි අරගෙන ඉවරයි. හැබැයි ප්‍රශ්න කිරීමේදී වෙන්නේ අපි කලින් ඉන්න මතවාදය හරි කියලා නෙමෙයි අපි වැඩේ පටන් ගන්න. අපිට ඒ කියන්නේ සැකයක් තියෙනවා. එතකොට අපිට ඕනි වෙන්නේ අපේ මතවාදය සම්පූර්ණ කර ගැනීම නෙමෙයි. එහෙම නැත්නම් අපේ මතවාදය තහවුරු කර ගැනීම නෙමෙයි. ඒ කියන්නේ අපිට ඇත්තටම ආගය කිරීමේදී වෙන්නේ අපිට දිනීමේ උමනාවක් ඇති වෙනවා. අපි ප්‍රශ්න කිරීමේදී වෙන්නේ අපිට දිනීමේ උමනාවක් නෙමෙයි. සමහරට ප්‍රශ්න කරලා ඉවරනකොට අපි පරදින්නත් පුළුවන්. අපි පරදින්නත් පුළුවන් කියන්නේ අපි මෙච්චර දවසක් අපි දරාගෙන හිටපු මතවාද ඔක්කොම කැඩිලා විනාශ වෙන්න පුළුවන්. එතකොට සමහරට ප්‍රශ්න කිරීමේදී අපි දරාගෙන ඉන්න මෙච්චර දවසක් ගොඩනගාගෙන හිටපු අපේ ප්‍රතිරූපේ කඩන් වැටෙන්න පුළුවන්. අපි හිතන් හිටපු අපේ ලෝකේ කඩාගෙන මිදගෙන වැටෙන්න පුළුවන්. එතකොට හැබැයි මේ ආගය කිරීමකදී අපි බලන්නේ තවත් මේක තහවුරු කරගන්න. තවත් ගොඩනගා ගන්න. තවත් පදිංචි වෙන්න අපි බලන්නේ. හැබැයි ප්‍රශ්න කිරීම කියන්නේ ආගය කිරීම නෙමෙයි. ප්‍රශ්න කිරීමේදී අපි සමහරට එතනදී අපිට අපිවත් අහිමි වෙන්න පුළුවන් සමහර විට. ඒක ඉවර වෙනකොට කතාව. ඒ කියන්නේ අපි හිතන් ඉන්න අර පදනම බිඳ වැටෙන්න පුළුවන්. තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුණා. තෙරුවන් සරණයි. මේ ලෝකේ තියෙන උගාක් ප්‍රශ්න වලට මූලිකම වෙලා තියෙන්නේ නොදන්නාකම. දැන් ඒ කියන්නේ අපි දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් වලට බයයි. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔබලා ඉස්සරහට
කවුරු හරි කෙනෙක් වසන ලද පෙට්ටියක් අරන් එනවා. ඒක මේ වහලා තියෙන පෙට්ටියක් අරන් එනවා. ඒ සීල් කරලා තියෙන පෙට්ටියක් අරන්. එතකොට මේ පෙට්ටිය සීල් කරලා ගේනවා ඔබලා කාටවත් පෙන්වන්නේ නැහැ ඇතුලේ තියෙන මොනවද කියලා. එතකොට ඔබලාට කුතුහලය වැඩි වෙනවා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ මොකක්ද ඒක තියෙන්නේ කියලා ඔබට දැනගන්න උවමනා වෙනවා. ඊට අමතරව ඔබලා කතාත් හදනවා. එතකොට ওই පෙට්ටිය ඇතුලේ මේවා ඇති අරවා මේවා ඇති ලොකු කතා ටිකකුත් හදනවා. එතකොට මේ පෙට්ටියේ මාතෘකාවක් වෙනවා. හිතන්න ඔබ මොකක් හරි ගොඩනැගිල්ලකට යනවා. ඒ කියන්නේ ඒ ගොඩනැගිල්ල එක කාමරයක් වහලා තියෙනවා. ඒ කවදාවත් අරින්නේ. එතකොට ඒ වහලා තියෙන කාමරේට ලොකු කතන්දර ගොඩනැගෙනවා. ඒ කාමරේ අර හේතුව හින්දායි මේ කාමරේ වහලා තියෙන්නේ. ඒ කාමරේ මිනිමෙරුමක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කාමරේ මොන හරි ලොකු වටිනා දෙයක් දාලා වහලා තියෙන්නේ. ওই වගේ එක එක්කෙනා කතා හැදෙනවා. එතකොට දැන් අපි මේ වහලා තියෙන පෙට්ටියක් හරි මේ වහලා තියෙන කාමරයකට හරි අපිට ලොකු කතා හැදෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ නැති නොපෙනෙන වානේ තියෙන එකට අපිට ඒ කතාවලට සීමාවක් නැහැ. ඒක හොඳට බලන්න. දැන් ඔබටත් දැන් මේ වගේ නොපෙනෙන මානයක් තියෙනවා. සමහරට මරණින් මත්තේ මොකද වෙන්නේ? ඒ වගේ නොපෙනෙන මානයක් තියෙනවා. එතකොට නොපෙනෙන මානය නොපෙනෙන නිසා ඒකට එතනින් එහාට මහා ලොකු ප්‍රවාද ගොඩාක් හැදෙනවා. ඒ වගේ මේ වගේ නොපෙනෙන තැනට නොදන්නා කමට ඒක හිස්ව තියන්න ඔබ උත්සාහ කරන්නේ නැහැ. ඔබ ඒකට කතා හදනවා. අර වහලා තියෙන කාමරේ කවුරුවත් ඇතුළ දකින්නෙත් නැතුව එක එක කතා අරගෙන එක ගොසිප් විදියට කතා යනවා වගේ මේ වගේ කතා ටිකක් හැදෙනවා. ඇත්තටම මේ සංසාරය කියන එක වැටිපුර හැදිලා තියෙන්නේ අන්න ඒ වගේ ගොසිප් ටිකකින්. ඒ වගේ කතා ටික ඒ වගේ හැදිච්ච කතා ටික. කාමරය ඇතුළ දකින්නේ නැතුව මෙහා පැත්තේ ඉඳන් එහෙම නැත්නම් වහලා තියෙන පෙට්ටිය අරින්න නැතුව මෙහා පැත්තේ ඉඳන් පෙට්ටිය ඇතුළේ තියෙන මේකයි කියලා කරන්නා වූ වාද කිරීම සහ ඒ හරහා ගොඩනගන්නා වූ නොයෙකුත් කතන්දර ටික. හොඳයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හලෝ අවසරයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඔව් ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් ගොඩක් අපි බණ අහන කට්ටිය විදියට දැන් අපේ හිතේ දැන් අපි බණ අහ කාලයක් අහගෙන යනකොට දැන් අපි ගොඩක් දැන් දහමට ගොඩක් කට්ටිය වෙන්නේ සතර බය හින්දා. ඉතින් සතර බය හින්දාම ගොඩක් අය දහමට යනවා. සමහරව බණ අහගෙන යනකොට එයාගේ හිතේ දැන් එයා හිතන දැන් මම සෝවාන් වෙන්නම කියලා අපි මේ හිතාගෙන බණ අහනවා. එතකොට ඒකත් දුස්තියකට අහුවීමක් නේද? ඒ කියන්නේ මම සෝවාන් වෙන්න කියලා බණ අහනකොට ඔක මම ඔකේ කොටස් දෙකකටම උත්තර දෙන්නම්. පළවෙනි කොටස ගත්තොත් පස්සේ අපි සෝවාන් වෙන්න ඕනි කියලා බණ අහනකොට ඒක හරියට අපි දැන් මෙහෙම හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් අපි රැකියාවක් කරනකොට දැන් ඕනෑම කෙනෙක්ගේ දෙන අදහස තමයි ඒකේ ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තු වෙන එක. එනත්තම් අපි සාමාන්‍ය ලෞකික ජීවිතේදී ඒවල් ටිකක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රොමෝෂන් එකක් කියලා ඒ උපමාවෙන් ගත්තොත් ලේසි. ඒකට දැන් අපි මේ ප්‍රොමෝෂන් එක වෙනුවෙන් අපි යම්කිසි වැඩ කටයුතු ටිකක් කරනවා. එතකොට ඒක ඉස්සරහින් තියාගෙන මේ ප්‍රොමෝෂන් එක ඉස්සරහින් තියාගෙන ඒ සඳහා අපි වැඩ කටයුතු ටිකක් කරනවා. හරි. එතකොට ඒ වගේම අපි එතකොට ඒතන අපිට ලොකු පීඩාවක් තියෙනවා, වෙහෙසක් තියෙනවා. ඇයි දැන් මේ ප්‍රොමෝෂන් එක වෙනුවෙන් අරක දඟලලා අර මහන්සි වෙලා සමහරට මේ කරන වැඩ ටිකත් එක්කයි මේ මානසික ප්‍රොමෝෂන් එක බලාපොරොත්තු වීම නිසා වෙන මානසික මට්ටම නිසා ලොකු පීඩාවක් තියෙනවා. ඒ වගේම එකක් තමයි අපි මේ ඉස්සරහින් සෝවාන් හරි මාර්ගඵල හරි කියලා ඉස්සරහින් පියාගෙන අපි ඒක බවටපත් වෙන්න හදනවා. එතකොට අපි මේ ප්‍රොමෝෂන් එකක් අරගෙන අපි මොකක් හරි තනතුරකටපත් වෙන්න හදනවා වගේ වැඩම තමයි අපි මෙතන සෝවාන් වෙන්න හදනවා කියනකොට ඒ සෝවාන් කියන තනතුරක් තියාගෙන ඒකටපත් වෙන්න හදනවා කියන. ඒ ඇත්තටම ඉස්සලා මාර්ගඵල ටික පැත්තකින් තියන්න. ඒක පැත්තකින් තියලා ඔබේ අර මං කිව්ව මූලික ප්‍රශ්න ටිකට බහින්න. එතකොට මේ මූලික ප්‍රශ්න ටිකට ඔබට විසඳුමක් හම්බුනොත් ඒක ඔබට ඒ දුකෙන් නිදහස් වීමක් වුණොත් ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ඒක මේකයි කියලා ඕනනම් නමක් දාගන්න ඒකට.
ඒකට මුලින් කලබල වෙන්න එපා. නැත්තම් අපිට තියෙන අර එකම මානසික මට්ටම. අර අතනක් තියෙන්නේ මේක ඒ මානසික මට්ටමමයි. ඒ මානසික මට්ටම ඒ කියන්නේ අපිට පුරුදු ඒ මානසික මට්ටම. දැන් මිනිස්සුෙකුට පුරුදු ඒ මානසික. ඒ කියන්නේ අපිට ඉස්සරහින් මොන හරි ටාගට් එකක් තියාගෙන ඒ ටාගට් එකට මොකක් හරි ඉක්මනට වැඩ ටිකක් කරලා ඒ ටාගට් එකට යන්නේ. ඉතින් අපි මෙතනදිත් කරන්න හදන්නේ එහෙම ඉස්සරහින් ටාගට් එකක් තියාගන්න ටාගට් එක කියන්නේ මෙහෙම වැඩ ටිකක් කරගෙන යනවා. ඇත්තටම අපි තෝරගන්න ඕනේ මෙහෙම ඉස්සරහින් ටාගට් එකක් තියාගෙන මෙහෙම වැඩ ටිකක් මෙහෙම කරගෙන යන එකේ තියෙන බොරුවයි අපි තෝරගන්නේ. ඒකේ තියෙන වෙහෙසයි අපි තෝරගන්න ඕනේ. ඒකේ තියෙන විඩාවයි තෝරගන්න ඕනේ. අන්න ඒ විඩාව තෝරගත්තාම නිවීමකටපත් වෙනවා. ඒ නිවීමට ඕන නම් අපිට නමක් දාගන්න පුළුවන් මොකක් හරි. නැතුව එහෙම වෙන එක නෙමෙයි. ඊළඟට ඔබ කියනවා ඒක තමයි හම්බුනේ. එතකොට කියන්නේ අර වෙහෙස නොවි නිවන් දකින්නවා කියලා කියන්නේ ඒ වගේ දෙයක් නේද? අහනකොටම මේ දේවල් අපේ ඔව් දැන් නිර්වාණ මාර්ගය තුල වෙහෙසක් තියෙන්න බෑනේ. දැන් අනිත් ඔක්කොගෙම තියෙන තැන්වල වෙහෙස තියෙනවා. දැන් නිවන් දකින්න ගිහිලත් ඒ වෙහෙස වැඩි වෙනවා නම් ඒක නිවන නෙමෙයි. නිවීමක් නෙවෙයි. නිවන කියන්නේ නිවිලා යනවා. නිවිලා යන්න එපා මේ පැත්තට. නිවිලා යන්න කියන්නේ ඔබේ තිබ්බ ආයාසයේ වෙහෙස පීඩාව ඒව නිවිලා යන්න. ඒක වැඩි වෙනවා නම් ඔබ තාමත් කරන්නේ අර පරණ රෝදෙම මේ නම් ටික අලුත් කරලා කරකෝන එක තමයි කරන්නේ. එහෙමයි. පැහැදිලි. ඔබගේ අර දෙවෙනි කොටසට ගත්තොත් දැන් ඔය සතර අපාය කියන තැනට ගත්තොත් අපි එතනදී ඉස්සෙල්ලාම බලන්න ඔබ ඉස්සෙල්ලාම බලන්න දැන් ඔබ බය වෙලා ඉන්නේ මොකක්ද දැන් මෙතන දැන් කවුරු සතර අපායට ගිහිල්ලත් නැහැ. හරිද? එහෙම. ගිහිල්ලා නැහැනේ. එතකොට සතර අපායට හින්දා නෙමෙයි දුක ඇති වෙලා තියෙන්නේ. දැන් හැබැයි ඔබට සතර අපායට යයි කියලා බයක් තියෙනවා. එහෙම. ඒක දෙකක් සතර අපාය ඒකට ගිහිල්ලත් නැහැ, දන්නෙත් නැහැ. හැබැයි සතර අපායට යයි කියලා බයක් තියෙනවා. ඒ බයට තමයි දුක ඇති වෙන්නේ. හැබැයි මොන සතර අපායටද? දැන් මොකද්ද සතර අපාය කියලා ඇහුවොත් දැන් එක එක්කිනා මම ඉස්සෙල්ලා ඒකයි කිව්වේ මම එක එක්කිනා වෙනම කතා කරලා අහනවා. දැන් ඔය අපාය කියන්නේ මොකද්ද? දැන් ඔය අපාය කියන්නේ මොකද්ද? දැන් එක එක්කිනා ඇහුවාම එක එක්කිනා කියන්නේ එක එක කතා. එතකොට එක එක්කිනාට තියෙන සතර අපාය කොහොමද කියලා බැලුවොත් එක එක්කිනා අහගෙන තියෙන පරම්පරා කතා එක එක්කිනා කියවලා තියෙන පොත්පත්වල විදිහට එක එක්කිනා අහලා තියෙන බණ වලට සාපේක්ෂව තමයි එක එක්කිනාටම ඇවිල්ලා තියෙන සතර අපාය. එහෙමයි. ඕක දැන් මම අර උපමාවකින් අර පැහැදිලි කරේ. දැන් කවුරු හරි මිනිස්සෙක් ගෙදරකට ඇවිල්ලා කියනවා ඔය ඒ ගෙදරේ ඉන්නවා අමනුෂ්‍යෙක් ඉන්නවා භූතයෙක් ඉන්නවා කියලා බොරුවට බොරු කතාවක් කියනවා. එතකොට දැන් ගෙදර ඉන්නවා එක එක්කිනා. දැන් එක එක්කිනා දැන් ගෙදර ඉන්න තාත්තා මවා ගන්නවා. එයා අමනුෂ්‍යයා කියලා එයාටම ඇවිල්ලා කළු බඩක් තියෙන ලොකු දිග ලොම් තියෙන එක මෙහෙම කළු රූපයක් තමයි එයාට අමනුෂ්‍යයා කිව්වහම එයාටම වෙන්නේ. හරි. එතකොට අම්මටම වෙන්නේ සුදු ඇඳගත්තු කොණ්ඩේ කඩාගත්තු හරියට අර වයසක චරිතයක් එයාගේ ආච්චි අම්මා වගේ ඒ වගේ චරිතයක් තමයි එයාම වගන්නේ අමනුෂ්‍යයා කියලා. ඉතින් ගෙදර පොඩි දරුවාම වගන්නේ එයා බලලා තියෙන අර කාටුන් වලින් දැකලා තියෙන අර කැස්ප කියන චරිතය තමයි එයා දන්න අමනුෂ්‍යයා. එයා හිතනවා මේ අමනුෂ්‍යයා කියන්නේ අර කැස්ප වගේ එකක් කියලා. දැන් එක එක්කෙනා මාගත්තු අමනුෂ්‍යයා වෙනස්නේ. හැබැයි දැන් හැමෝම මේක පොදුවේ කතා කරනකොට කියනවා භූතයා හොල්මන කියලා කියන. හැබැයි මේ කතා කරන්නේ එකක් ගැනද? වෙන එකක් ගැන. දැන් මේගොල්ලෝ එක එක්කෙනා බය වෙලා ඉන්නේ මොකද්ද එකකටද? ඒකේ තමන් ගත්ත අර නාම ධර්ම ටිකට තමන්ගේ අතීතයේ ගත්ත ටික ආවර්ජනය කරලා ඒක ඔව් එතකොට මෙතනදී ඔබ බය වෙලා තියෙන්නේ සතර අපාය කියන දෘෂ්ටියටද බය වෙලා? ඒ දෘෂ්ටියට. අන්න ඒක ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ. අන්න එතකොට ඒ බය තමන්ම එකක් මවාගෙන තමන්ම ඒකට බය වෙලා ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලාම ඔන්න ඔය බයෙන් තමයි ඉස්සෙල්ලාම නිදහස් වෙන්නේ. අන්ලෝඩ් කරලා තියෙනවා. අපරාපයි කියන දෘෂ්ටිය දේශනේ සම්බන්ධ
තවත් දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි දැන් කරන්නේ දැන් දහම ගොඩක් ගැඹුරට මේක දැන් අධ්‍යයනය කරනකොට දැන් අපි කරන්නේ අර අතීතයේ වමාරලා කණ එකක් තමයි දැන් මනසෙන් එක හදලා දෙන්නේ නේද? අතීතය මෙහෙම ඒ අතීත කියන්නේ අපි කියන මනසෙන් එක අපි දැන් ගන්නකොටම ඒ කියන්නේ අපිට ඒක බලන්න බෑ. බුදුහාමුදුරන් කියලා තියෙන දහම අනුව අපි දැන් ඒ කියන්නේ මනස හැම වෙලේම අපි ගන්නකොටම ඒ රූප කලාප නිරෝධ වෙලා ඒ ටික තමයි අපි මනසෙන් අල්ලලා දෙන්නේ නේද? දැන් අකලේ. මෙතනදී අපි ටිකක් පොඩි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ඉස්සල්ලාම අපි දැන් අහගත්තු බණ ටිකක් තියෙනවනේ. ඒ හරහා අපිට නාම රූප කලාප ඔහොම නම් ටිකක් තියෙනවා. ඔව්. දැන් සමහර වෙලාවට අපි මේක හරහාම බලන්න ගියොත් පොඩි වැරදීමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එතකොට අපි බලන්නේ අපේ දැනුම හරහා බලන්නේ. ඒ කියන්නේ අපි අහගත්තු ඒ කියන්නේ එතන මෙහෙම ගන්නකො. ඒ කියන්නේ අපි දැනටමත් දැනගෙන ඉන්න රාමුවක් තියෙනවා. ඒ කියන්නේ අපි දැනටමත් දැනගෙන ඉන්න දැනුම් පද්ධතියක් තියෙනවා. එතකොට මේ දැනුම් පද්ධතිය හරහා අපි බලනවා. අපි දැන් නාම රූප පස්සේ අපිට දැන් හැමතැනම වෙන්නේ දැන් මේ නාම රූප කියලා නාම රූප වලටම දාදා අපිට ඒක එහෙම නැත්නම් නාම ධර්මයක් එහෙම නැත්නම් පටිච්චසමුප්පන්නයි අපි මේ දැනන් ඉන්න එක ඇතුළටම දදා තමයි ඒක පේන්නේ. එතකොට අපි සමහරට රැවටෙනවා. දැන් අපිට අර තියෙන මේ අපි අර ඒ කියන්නේ අපි අහගත්තු කතාවට ඒ කියන්නේ මේක ඇත්තටම තියෙන එකක් කියලා. ඒක දැන් මම කලින් කිව්වා වගේ අපි දැන් අර හොල්මනකට බය වෙනවනේ. මම ඉස්සලා උපමාව කිව්ව හොල්මනේ උපමාව මත තේරුණානේ. මතකයි. ඔව් හරිද? තේරුණා. එතකොට අපිට දැන් නාම ධර්ම හරි රූප කලාප හරි කියලාත් ආයි හැදිලා තියෙන තව හොල්මන් දෙකක්. ඒ න්‍යාය ඔව් දැන් අපි දැන් ඒවට අපි දාගත්ත නම්නේ ඉතින් මේකට දැන් මෙහෙම කිව්වම මෙහෙම වෙනවා කියලා. ඔව්. එතකොට ඒ නම් වලට ඕනකට වඩා අහු වෙන්නත් එපා. එහෙම. එතකොට හඳුනන්නේ දැන් ඔත ගති දැන් අපේ හිතේ ඇති වෙනවනේ ගති. ඒ ගති වලට අනුව උප්පත්තිය සිදු වෙන ඒක ගැන විස්තරයක් කරොත් හඳුනන්නේ. එතකොට කොහොමද දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි තිරිසන් ගතිය කෙනෙක් තියෙනවා නම් අපි කියනවා තිරිසනා වගේ තිරිසන් ගතියට යන්නේ කියලා එහෙම අපි කියනවා. එහෙම නැත්නම් දේවත්වයෙන් තමන් තව කෙනෙකුට දෙනවා නම් දෙයක් ඒක දේවත්වය කියලා දැන් අපි එහෙම දහමේ සාදාහන් වෙනවා. එතකොට ඒ වගේ ඒක අපේ ගතිය අනුව ඒක උප්පත්තිය සිදු වෙනවද? ඒක නේද අපිට ගතිය දෙන නිරෝධය කරන්න. මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. ඔය ගතියට අනුව උත්පත්තිය කියන එක මේ විදිහට පැහැදිලි කරන්න. දැන් සතර අපායට බය වෙනවා. ඔව්. අපාය යන්න බය වෙනවා. එතකොට අපාය යන්න බය වෙනකොට එයා ඉන්නේ අපායද නැද්ද? අපායම තමයි ඉන්නේ. බය තියෙනකොට. එතකොට ඒ මවාගත්තු අපායද නැද්ද ඉන්නේ? ඒ මවාගත්තු අපායනේ ඉන්නේ. එහෙමයි. පැහැදිලිද? ඔව්. එතකොට දැන් ඒ අපාය කියන දෘෂ්ටියට රැවටිලා ඉන්න කෙනාට එයාට අපාය තියනවද? අපාය තියෙනවා එයාගේ ලෝකෙ තුල. මවාගත්ත ටිකේ. එතකොට එයාගේ අපාය තුල එයාගේ විඥාණය තුල නැත්නම් එයාගේ විඥාණය තුල මැවිලා තියෙන අපාය එයාට දැනෙන්නේ මායාවක් විදිහට එහෙම නැත්නම් යථාර්ථයක් විදිහට. නොදැක්කත් යථාර්ථයක් විදිහට එයා දකිනවා. ඒක එහෙම එකක් එයා ගත්ත දැනුම සම්භාරය අනුව. මායාවක් තමයි. එයාට දැනෙන්නේ ඒක යථාර්ථයක් විදිහටමයිනේ ඒක දැනෙන්නේ. හරිද? එතකොට ඇත්තටම එයාට අපායක් තියෙනවා. තියෙනවා. තේරුණා ඒක. ඒ කියන්නේ හැමෝම අපි ගාමාන්නේ ඒ ගති සංකාරයක් වැඩුවොත් ඒක අනුව ඒ උපත ඊළඟ නෑ ඒ ගති සංකාරය වැඩුවොත් කියන එක දැන් ඒක මෙන්න මෙහෙම තෝරගන්නකෝ. හරිද? දැන්
පොඩි දරුවෙක් අපි හිතමු පොඩි දරුවෙක් බෝනික් එක සෙල්ලම් කරනවා කියලා හිතන්නකෝ. එහෙමයි. හරිද? දැන් පොඩි දරුවට තියෙන මෙතන ප්ලාස්ටික් කෑල්ලක්ද? එයාට ඒක බෝනික්ක කියන සංඥාවනේ තියෙන්නේ එතකොට නේද? සමහරට බෝනික කියන සංඥාවක් නෙමෙයිනේ. යාට සමහරට ඔව් තියෙන්නේ ඒක එයාට සංඥාව බෝනික වෙලා කියන නැත්නම් සංඥාව වැඩිහිටියක් පැත්තෙන් තියෙන සංඥාවක්නේ. සමහරට ඔව්. යාට තියෙන බෝනික කියන සංඥාවක් නෙමෙයි. මොන වගේ සංඥාවක්ද තියෙන්නේ? සමහරට මේක මේ තවත් සජීවී ළමයෙක් වගේ සංඥාවක් තියෙන්නත් පුළුවන් නේ. එහෙමයි. පැහැදිලිද? ඔව්. හරිද? එයාගේ ලෝකෙට සාපේක්ෂව ළමයෙක් ඉන්නවද නැද්ද? ඒ කියන්නේ බෝනික් එක ප්ලාස්ටික් ඉන්නවා. කැලට එහා ගිය දෙයක් තියෙනවද නැද්ද? පැහැදිලිද? ඒකෙන් අදහස් වෙනවද ඒක තියෙනවයි කියලා? දැන් අර පොඩි ළමයාට සාපේක්ෂව තියෙන දේ තියෙනවයි කියලා අදහස් වෙනවද ඒකට ඒකෙන්? අපි පොඩි ළමයාට සාපේක්ෂව එයාට ලෝකයට සාපේක්ෂව එතන ඉන්න තියෙන ප්ලාස්ටික් කැල්ලක් නෙමෙයි සමහරට එතන ඉන්නේ එයාට සජීවී ළමයෙක් ඉන්නේ. ඔව්. එයාට සාපේක්ෂව පොඩි ළමයාට සාපේක්ෂව සජීවී ළමයෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. එතකොට එයාට ඉන්නවනේ. ඉන්නවා. ඔක තව වෙන උපමාවකින් මම කියන්නම්කෝ. එතකොට තවත් පැහැදිලි වෙයි. දැන් අපි හිතන්න මිනිස්සෙක් ඉන්න තැනකට රබර් නයෙක්ව දානවා. හරිද? මෙයා දැන් බය වෙලා දුවනවා. හරිද? දැන් එයාට ඉන්නේ රබර් නයද ඇත්ත නයද? එයා දන්නේ නැහැනේ ඒක රබර් තනයි මේ එයාට ඇත්ත නයි ඒක දැකපු ගමන් එයාට ඉන්නේ ඇත්ත නයෙක්නේ. ඒ ඇත්ත නය ඉන්නවද නැද්ද? ඇත්ත නයෙක් නෑ ඇත්තට බැලුවම. එයාර ගත් ඔව් එයාගේ හිතේ ඉන්න ඇත්ත නයෙක් කියලා. හැබැයි එයාට සාපේක්ෂව ඇත්ත නයෙක් ඉන්නවද නැද්ද? ඔව්. එයාට සාපේක්ෂව ඒ මොහොතේ එයාට ඇත්ත නයෙක් ඉන්නවා. එයාට සාපේක්ෂව ඇත්ත නයෙක් ඉන්නවනේ. ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ ණය ඉන්නවයි කියලා. ඉන්නවා කියලා. එහෙමයි. ඉතින් අපායරත් කියන්න තියෙන ඒකම තමයි. තේරුණා. තමයි කිව්වේ ලෝකය මොකද්ද කියලා අහුවාම ලෝකය කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරය. අර වෙලා තියෙන අපි හැම වෙලේම සාපේක්ෂවම ඉන්නකොට ඒක ඇත්ත දකින්න විදියක් නැහැ ඒතකොට නේද? පැහැදිලිද? එතකොට දැන් ලෝකය කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරය. දැන් අර මිනිස්සයාට ණය ඉන්නවනේ. ඒ වගේම තමයි අපිටත් මේ තියෙන යම් කිසි දෙයක් තියෙනවයි කියලා දැනෙන එක ඒ තියෙනවයි කියලා යම් කිසි දැනෙන්න ටිකක් තියෙනවා නම් ඒක තිබිලා දැනෙනවට වඩා ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරය. තිබිලා දැනෙනව නෙමෙයි අවිද්‍යාව පත්‍ය සංඛාරය. හැබැයි තියෙන කෙනාට තියෙනවා. ඇයිද අර මිනිස්සයාට ණයෙක් ඉන්නවා. ණයෙක් ඉන්නවා. ඔව්. තේරුණාද? ඒකෙන් අදහස් වෙන්නේ ණයෙක් ඉන්නවයි කියලා. ඒ වෙලාවට Tamanට ඒක සාපේක්ෂයි. නේද? ඔව්. ඔව්. ඉතින් ඔක්කොම එහෙම තමයි. ඔව් 31 තලයේ ඉඳන් ඔක්කොම ඒවා එහෙම තමයි. ඉතින් ඒක හොඳට මං හිතන්නේ ඉතින් අපි ඔබ දැනුම තුලින්ම ඕක හොයනවා නම් ඉතින් හොඳම දේ තමයි මූලපරියාය සූත්‍රය. බලාගන්න. එහෙමයි සර්. බොහොම අපතේ. ඒක හොඳට පැහැදිලි කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ අපි අපේ හිතේ ඇති වෙන සැක සංකා එක දෘෂ්ටීන් එක එනේවා අපි බුද්ධ දේශනේ අනුව පටිච්ච සමුප්පාදය ආගම දහමට පැත්තට ගන්නවා වගේම nature of reality කියන එකේ cause and effect පැත්තට අරගෙන ඒකට ගැලපෙනවද කියලා දැනගත්තොත් බුද්ධ දේශනේ අනුව අපිට ඒක ස්වභාව ධර්මයේ අනුව තේරුම් ගන්න බැරි වෙයිද? nature of reality කියන cause and effect කියන එකට දාලා. ඔව්. එතකොට nature මෙහෙමයි අපි එතකොට ඒ රාමුව තුල nature of reality කියන principle එකට අදාළ කරගෙන. ඔව් එතකොට ඇත්තටම අපිට රාමු දෙකක් තියෙනවා මූලික වශයෙන් මම ඒක කිව්වේ නැහැ ඉස්සෙල්ලාම. ඒක අපි සාමාන්‍යයෙන් අපි මේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුළ අපි රාමු දෙක ඔව් රාමු දෙක පැහැදිලි කරගත්තොත් ලේසි. ඔව් ඒක පළවෙනි රාමුව තමයි අපි තියෙන මේ අපි සාමාන්‍ය ඉගෙන ගන්න අපි ආගම කියන රාමුව.
මම ආගම ගැන නෙවෙයි කියන්නේ ඉන්ටිටිව් ඔව් ඉන්නේ අපේ දෙවෙනි ස්වභාවයයි හරි ඔව් ඔව් මනුෂ්‍යයාගේ දෙවෙනි එක තමයි cause අපි and මේ effect ඉගෙන කියන ගන්න තියෙන ධර්මතා ස්වභාවය. ඔව් ඒක තමයි මම ඔබට cause and effect වලට එන්න ඇතුළේ අපි දෙවෙනියට තමයි අපි මේ ඉගෙනගෙන අපිට තියෙන මේ අර අපි කියන මේ විද්‍යාව කියලා අපි ඉගෙන ගන්නේ සයන්ස් කියලා අපි ඉගෙන ගන්න තියෙනවානේ ඔව්. ඇත්තටම ඒකත් රාමුව හරිද ඒක ඇතුලෙන් තමයි අපිට බොහොම දරුණු විදිහට අපිට කාලය සහ අවකාශය කියන එක දැනෙන්නේ නෑ මම නෑ ස්වාමීන් වහන්සේ මම මේ මොඩර්න් සයන්ස් වත් වෙස්ටර්න් සයන්ස් වත් වල තියෙන ඒ ෆිසික්ස් ප්‍රින්සිපල්ස් වත් ඒ ප්‍රින්සිපල්ස් මොකුත් නැතුව පටිච්ච සමුප්පාදේන හේතුඵල ධර්මය කියන රාමුව තුළ ඒ nature of reality ඒ කියන්නේ ස්වභාවය පටිච්චසමුප්පාදේ කතා කරන අවිද්‍යාවට අනුකූලව සංකාර වෙයි කියන එකනේ ඒක තමයි මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ උපමාන පටිච්චසමුප්පාදේ සඳහන් වෙන්නේ අවිද්‍යාවට අනුකූලව සංකාර වෙයි කියන නෑ ඒ ලින්ක්ස් 12ත් එක්ක නෙවෙයි මම කතා වුණේ අර nature of reality කියන එකේ තව පැහැදිලි හේතුඵල ධර්මය අවිද්‍යාව පටිච්චසමුප්පාදයේ තියෙන ප්‍රින්සිපල් nature of reality කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද හේතුඵල ධර්මය cause and effect ඔව් මට උපමාවක් කියන්න ඕනම එක ඕනම හේතුවක් තියෙනවා four noble truth ගත්තත් ඒකේ හේතුව තියෙනවා හේතුව නැති කරාම ඵලය නැති වෙනවා එච්චරයි හේතුව නැති කරාම ඵලය නැති වෙනවා ඵලය නැති කරන්න බෑ හේතුව තියෙන cause එක තියෙනවා නම් effect එක ස්වභාව ධර්මය වෙන cause effect එක වෙනවාමයි මම හිතන්නේ ඒක ඔය සම්බන්ධයෙන් කරන දේශනේ වෙනම මම හිතන්නේ වෙනම අරගෙන කරන්න ඕනි දේශනයක් තමයි හේතුඵල ධහම කියන එක අරගෙන වෙනම අරගෙන කරන්න ඕනි දේශනය. ඒක අද මේ පොඩි වෙලාව ඇතුළත ඒක කරන්න පුළුවන් වේද කියන එක ඕක ටිකක් දීර්ඝව ඔකට උත්තර දෙන්න ඕනි කතාවක් තියෙනවා මම. මම ඕක පැහැදිලි කරලා තියෙනවා කලින් දේශනාවකදී ඔය හේතුඵල ධහම කියන කතාව ඔබතුමා ඔය කියන කතාව ඒ කියන්නේ මේ හේතු නැති කරලා ඵලය නිරෝධ කරනවා කියන ඔය කතාව සහ මේ හේතුඵල ධහම කියන කතාව කලින් මම දේශනාවක විස්තර කරලා තියෙනවා. ඔතනදී ඔය කියන කතාව කාලය ඇතුළේ කරන කතාවක්ද නෑ ස්වාමීනි අවසරයි ස්වාමීනි මම කිව්වේ අපිට ඇති වෙන දැන් ස්වාමීන් වහන්සේ දීර්ඝලෙස මේ දේශනා කරපු අපිට හැම දෙයක්ම අපේ රාමුවක් තුල තමයි තියෙන්නේ අපි ඒක වැරදිද තේරුම් ගන්නවා ඒක මම ඇහුවේ නිවැරදි කරගන්න පුළුවන්ද කියලා හේතුඵල ධර්මය කියන සාමාන්‍ය ස්වභාවයට අපි ඒක ගලපලා බැලුවා එච්චරයි හේතුඵල ධර්මය කියන්නේ දැන් මම බොහොම සරලව මම දෙන්නම් උත්තරය මම කියන්නේ ඒකට බලන්න එපා කියලා මම කියන්නේ හැබැයි ඔබ අවසානයේදී තෝරගනිවි හේතුඵල ධර්මය කියන්නේ එක්තරා විදිහක තවත් රාමුවක් බව ඔය nature of reality කියන රාමුව තුල තමයි ඒක පවතින්නේ ඔව් ඉතින් එතකොට ඒ රාමුව ඇතුළේදී ඔබට හම්බෙන්නේ ආයි තවත් සාපේක්ෂ සත්‍යයක් විතරයි. ඒ රාමුවට සාපේක්ෂ සත්‍යයක් විතරයි ඔබට හම්බෙන්නේ. එහෙයි ස්වාමීනි පැහැදිලි. දැන් මෙහෙමයි අපි ඒක පාවිච්චි කරන්නේ කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. දැන් සමහර වෙලාවට අපිට දෘෂ්ටියක් කඩා ගන්න වෙන්නේ තව දෘෂ්ටියකින්ම තමයි. කියන්නේ රාමුවක් බිඳ වටන්න වෙන්නේ තවත් රාමුවකින්ම තමයි. හැබැයි එතනදී අපි අර දැන් මම උදාහරණයකින් මෙන්න මෙහෙම කියන්නම්කෝ දැන් උදාහරණ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක පරම සත්‍යයද බුද්ධ ධර්මය අනුව තමයි අපිට ඒක කලප ගන්න වෙන්නේ. ඒක ගැන මම කැමති නෑ ස්වාමීනි ඒක වැඩිදුර සාකච්ඡාවට කරන්න. ඔව්.
ඒක මම මෙහෙම පැහැදිලි කරා අපිට දැන් ඒක මෙහෙම පැහැදිලි කරන්න දැන් නිච්ච සුඛ අත්ත කියන ඒ දෘෂ්ටි ටික කඩන්න තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන ඒක ගත්තේ. හරිද? එහෙම නැතුව අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකේ දෘෂ්ටිගත වෙන්න නෙමෙයි. එහෙයි. හරි එතකොට නිච්ච සංඥාව කඩන්න අනිච්ච ගත්තා මිසක් සුඛ සංඥාව කඩාගන්න දුක්ඛ සංඥාව ගත්තා මිසක් එහෙම නැත්නම් අර්ථ සංඥාව කඩන අනිත්‍ය මේ අනාත්ම සංඥාව ගත්තා මිසක් ඒ දෘෂ්ටිගත වෙන්නේ නෙමෙයි ඒක කරේ. දැන් අපි බොහෝ පිරිසක් කරන්නේ අර දෘෂ්ටිය අතහැරලා මේකේ දෘෂ්ටිගත වෙන්නේ. ඒක කියන්නේ අර ධර්මයේ කියන්නේ පාරුවකට උපමා කරානේ. එතකොට ඒක අර එක දෘෂ්ටියක් කඩන්න විතරයි අනිත් එක පාවිච්චි කරන්නේ. අනිත් එක දැන් ඔබ කියන බුද්ධ ධර්මයේ ඔබට සාපේක්ෂයි. ඒකත් හොඳට මතක තියාගන්න. ඒතරක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබගේ දැනුම් පද්ධතියට සාපේක්ෂයිනේ ඔබ කියන බුද්ධ ධර්මයේ. හරි ඔබගේ බුදුහාඳුරන් හරි ඒ බුදුහාඳුරන් දේශනා කරපු ධර්මයේ හරි කියන එක ඒකෙත් ඔබ cause and effect බැලුවොත් ඔබට පෙනේවි ඒකත් ඔබට සාපේක්ෂ බව. ඒ ස්වාමීන් පැහැදිලිද? එතකොට ඔව් එහෙයි ස්වාමීන්. ඒක ඇතුලේ ඉඳලාම ඔක්කොම තෝරගන්න යන්නත් එපා. පැහැදිලි ස්වාමීන්. දැන් තව ප්‍රශ්න තියෙනවද එහෙනම්? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා විස්තර කරපු බෝනික්කා ගැන උදාහරණය, සර්පයා ගැන උදාහරණය, දැන් කලින් මහත්මයා කතා කරපු cause and effect කියන උදාහරණ ඒ ඔක්කොම මේ මොමන්ට් එකේදී රියලයිස් වෙන දෙයක් නේද ස්වාමීන් වහන්සේ? තව පැහැදිලි කරන්න. කියන්නේ දැන් අපිට ටයිම් කන්ටිනියුම් එකක් දැනුණාට ඒක රියැලිටි එකක් නෙමෙයිනේ. ඔව්. ඇත්තටම රියැලිටි එක වෙන්නේ මේ මොමන්ට් එක විතරයිනේ. ඔව්. අපිට කතා කරන්න පුළුවන් මේ මොහොත ගැන විතරයි. එතකොට ඔය ඔක්කොම රියලයිසේෂන්ස් වෙනවා නම් වෙන්නේ මේ මොමන්ට් එකේ විතරයි නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම රියලයිසේෂන් එක කියන්නේ මේ මොමන්ට් එක ගැන දැන ගැනීම තමයි. ගොයිසුදි ස්වාමීන් වහන්සේ තේරුවන් සර් නේ. ඒක අනිත් අයට පැහැදිලි වුණාද දන්නේ නැහැ. ඔබතුමා ප්‍රශ්නයකට ඒක මම ඒ අයට පැහැදිලි වෙන විදිහ ටිකක් ලොකු උදාහරණකින් කියන්න. කියන්නේ දැන් අපිට දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා පුනරුත්පත්තිය ඇතද නැතද කියලා. හරිද? එතකොට දැන් මරණයේ මත්තේ ජීවිතය ඇතද කියලා හිතනකොට මරණයේ මත්තේ ජීවිතය මේ ආකාරයි කියලා හිතනකොට අපි දකින්නේ මරණය මැත්තේ තියෙන එකක් නෙමෙයි දැන් මේ වෙලාව විසින් මනස විසින් ගොඩ නගන ලද දෙයක්. එතකොට අපි ඇත කියලා දකින්නේ මනස විසින් ගොඩ නගන ලද දෙයක්. එහෙම නැත්නම් මරණයෙන් මැත්තේ ජීවිතේ නැත කියලා ගන්නකොට අපි ඒ නැති එක ආයි නැත කියලා දකින්නේ ආයිත් මේ මොහොතේ විසින් මනස විසින් ගොඩ නගන ලද දෙයක්. ඒ වගේම තමයි මරණය කියන එක. උපත කියන එක. එතකොට මේ සම්පූර්ණ කාලය කියන එක මේ මනස විසින් මේ මොහොතේදී ගොඩනගලා දෙන්නේ. මේ කාලය කියන දැනීම මේ වෙලාවේදී මනසෙන් ගොඩනගලා දෙන දෙයක්. ඒක තමයි කාලය සාපේක්ෂ වෙන්නේ. මොකද එක එක්කිනාට ඒ දැනෙන කාලය වෙනස්. එක එක ඒ මොහොතේදී ඔබට ඒ මොහොතේදී ඔබට කාලය කියන එක
ඒ කියන්නේ ඔබගේ අර මනස විසින් නිර්මාණය කරන ලද ඒ නිර්මාණයට ඔබ රැවටෙනකොට ඔබට කාලය කියන එක පහළ වෙනවා. ඒකට කාලයක් කියලා එකක් තිබිලා කාලය දැනෙනවා නෙමෙයි. ඒ අවිද්‍යාවට සාපේක්ෂව කාලය කියන එක ගොඩ නැගෙනවා. හොඳයි, තව ප්‍රශ්න තියෙනවද? තව පොඩි වෙලාවක් තියෙනවා අපිට. එතනදී මම ඔබට පැහැදිලි කරන්න ඕනි කතාවකුත් තියෙනවා. දැන් මේ අන්තිමේදී මේ ඔක්කොම කියන අතරේ මම කලින් අපි විසින් කරන ලද දේශනාවදිත් මේක පැහැදිලි කරලා තියෙනවා. මේ ජීවිතය කියන්නේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන එකක් නෙමෙයි. මේ කියන්නේ ඕනෑමට වඩා මේ දර්ශනය ඇතුලේ හිර වෙලා ගිහිල්ලා මේ දාර්ශනිකව මේ මහා දාර්ශනිකයෙක් වෙන එක නෙමෙයි ජීවිතය කියන්නේ. ඒක හොඳට තෝරගන්න ඕනේ කතාවක්. ඒ කියන්නේ මම ඒක උපමාවකින් පැහැදිලි කරන්න. දැන් හිතන්න, දැන් ඔබ විභාග ශාලාවක ඉන්නවා. ඔබ මොකක් හරි එක්සෑම් එකක් ලියන්නේ. ඔබේ ඩිග්‍රියට, එහෙම නැත්නම් ඔබේ A level වලට, එහෙම නැත්නම් ඔබේ PhD එකට හරි මොකක් හරි ප්‍රිපෙයාර් වෙනවා, ටෙස්ට් එකකට ප්‍රිපෙයාර් වෙනවා. ඒ ප්‍රිපෙයාර් වෙලා මේ ටෙස්ට් එක ලියනවා. ඔබ එක්සෑම් හෝල් එකක් මැදට ගිහිල්ලා මේ ටෙස්ට් එක ලියනවා. එතකොට මේක ලියද්දී ඔබ බලාපොරොත්තු වෙන්නේ මේකේ ලකුණු ගන්න 100 ගන්න. එතකොට දැන් ඔබ මේකේ තියෙන ඔබ හැම වෙලාවෙම හදන්නේ එතකොට මේක හරි ගස්ස ගන්න. හරියන්නේ. එතකොට දැන් මේක ඇතුලේ ඔබට මේ පේපර් එක ලියනකොටම ඒ කියන්නේ දැන් මේක ඇතුලේ ඉන්නකොට ඔබ ලොකු ටෙන්ෂන් එකක ඉන්නේ. යම් පීඩනයක ඉන්නේ. කියන්නේ ඔබට විභාගයට ප්‍රිපෙයාර් වෙන එක. එතකොට මේකට මේ උත්තර ලියන එක. එතකොට මෙහෙම ටෙන්ෂන් එකක ඉන්නේ ඔබ මේකට මේ හරි උත්තරේ ලිය යුතුයි, මේක ලකුණු ගත යුතුයි, පාස් විය යුතුයි කියන ඒ තැන ඉන්න නිසා. හරිද? එතකොට දැන් ඇත්තම කිව්වොත් ඔබේ ජීවිතය කියන්නේ මේ වගේ ලොකු එක්සෑම් හෝල් එක, ඔබ ලොකු ප්‍රශ්න පත්‍රයක් දිග අරගෙන ඉන්න තැනක්. ඔබ හිතනවා මේ ජීවිතේ මේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ඕන කියලා. ඒ උත්තර තියෙන්න ඕන කියලා. ඒ උත්තර පාස් වෙන්න ඕන. ඒ කියන්නේ ඔබ මේ ජීවිතය කියන විභාගේ ඔබ පාස් විය යුතුයි කියලා ඔබ හිතනවා. ඒ නිසා හැම ජීවිතේන හැම ප්‍රශ්නෙටම හරි උත්තරේ ලියලා ඔබ ඒ සමත් විය යුතුයි කියලා ඔබ හිතනවා. ඉතින් ඒ හින්දා ඔබ හැම වෙලාවෙදීම ඔබ ඉන්නේ අර එක්සෑම් හෝල් එකක් ඇතුලේ අර ටෙස්ට් පේපර් එක ලියන වෙලාවේ ඉන්න ටෙන්ෂන් එකේ තමයි ජීවිතේ හැම වෙලාවෙදීම ඉන්නේ. ඇයි? ඔබ හැම වෙලාවෙදීම ඉන්න හරි උත්තරේ ලිවිය යුතුයි, මේක පාස් විය යුතුයි, මේ ප්‍රශ්න වලට උත්තරයක් තිබිය යුතුයි කියන එකේ ඉන්නේ ඔබ හැම වෙලාවෙම. ඇත්තටම ජීවිතය කියන්නේ මේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවර කරන්න ඕනි එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඉතින් දැන් අපි හිතමු දැන් අර මේ ප්‍රශ්න කියන්නේ කවුරු හරි එක්සෑම් හෝල් එකට ගිහිල්ලා එයාට ප්‍රශ්න පත්‍රය දුන්නාන් පස්සේ එයා ඒක උත්තර ලියන්න චිත්‍රාදිනවා කියලා. එතකොට එයාට ඇත්තටම පීඩනයක් නෑනේ. පීඩනයක් කරන්නේ නැතුව එයා මොකද එයා ලකුණු බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එයා පාස් වෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එයා හරි නිදහසේ ඉන්නවා. එයා නිදහසේ යාට ප්‍රශ්න පත්‍රය චිත්‍රාදිනවා. ඉතින් ඇත්තටම මේ නිර්වාණය කියන්නේ හරියට ඒ වගේ වැඩක්. මෙහෙම මේ උත්තර ලියලා මේ කෙලවරක් කරන එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔබේ අර දෘෂ්ටිය තුල තමයි තියෙන්නේ මේක උත්තර දිය යුතුයි, මේක කෙලවරක් විය යුතුයි, මේ හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙන්න ඕනි කියලා. ඒක හිතන්නතරම අවිද්‍යාව. මේක ඇත්තටම උත්තර ඉවරයක් කරන්න ඕනේ එහෙම එකක් නෙමෙයි. හොඳයි, තව ප්‍රශ්න තියෙනවද? නැත්නම් අපිට අද අවසන් කරන්න පුළුවන්ද දේශ? හොඳයි, එහෙනම් අද දේශනේ අවසන් කරමු.
අවසන් කරද්දිත් මම ඔබට කියන්න ඇති අද මම ඔබට මේ පොඩි පොඩක් කෙනිත්තුව විතරයි ඔබ. ඉතින් මෙතනදී ඉතින් ඇත්තටම මේ කවුරුවත් ඔබව ගෙනියන්න බෑ. කියන්නේ ඔබ අර අපි කියන්නේ අර මේ අස්සය ටිකක් අල්ලු කරගෙන වතුර ළඟට ගෙනියන්න පුළුවන් කාටවත් බෑ අස්සයට වතුර පොවන්න වගේ. ඉතින් මේක ඇත්තටම ඔබේ ගුරුවරයා ඉන්නේ ඔබ තුලමයි. ඔබේ ගැලවුම්කරුවා ඉන්නේ ඔබ තුලමයි. එයාව ඉස්මතු කර ගැනීම තමයි ඔබ කරන්න ඕනේ. අපි මේ කරන්නේ පැත්තක ඉඳන් ඔබට කොනිත්තලා පොඩි උදව්වක් දෙන එක විතරයි. ඉතින් අර මම කලින් කිව්ව විදිහට මේ අර සැබෑ බෞද්ධකම තියෙන ප්‍රශ්න කිරීම තුළ තමන්ගේ තියෙන මේ මතවාදී දැන් මේ මනසේ ස්වභාවය තමයි මනසට අහු වෙලා ඒක ඇතුලේ දුවන එක. අර එක තැනක කිව්වනේ සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියලා. ඒතකොට සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියනකොටම කියන්නේ මොකද්ද? සියලු පුතජ්ජනයෝ උම්මත්තකයෝ කියලා. හරිද? ඉතින් ඔය කතාව තෝරගත්තා නම් අපි පොඩි කතාවක් තෝරගන්න. එකක් ඒ පොඩි කතාව තමයි ඉස්ලාම් මට පිස්සු. හරිද? දැන් සියලු පුතජ්ජනයෝ උම්මත්තකයෝ කියලා කියනවා නම් ඔබ ඒ වචනේ විශ්වාස කරනවා නම් එහෙනම් ඔබ ඉස්ලාම තෝරගත්තු එක තමයි Tamanට පිස්සු. තමන්ට පිස්සු කියලා නේද මට මේ හිතන දේවල් මට හිතන දේවල් මොකක්ද තියෙනවා. දැන් ඔබ කරන්නේ ඔබට හිතන දේවල් හරි කියලා හිතාගෙන වැඩ කරන එකනේ. එහෙම නැතුව දැන් මට මේ හිතෙන දේවල් වල අවුලක් තියෙනවා. ඒක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව මොකක්ද කියලා හොයාගන්න එක තමයි කරන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ අර මනස ඇතුලේ පදිංචි වෙලා කරන එකක් නෙමෙයි. ඉතින් මනසේ තියෙන මේ මනස ඇත්ත කතා කරන එකක් නෙමෙයි. මනස විසින් එක විදිහට එක ආකාරයට මේ ප්‍රශ්න ටිකක් දාලා ඒවට උත්තර ටිකක් හොයලා එක ආකාරයේ මවාපැමීම් ටිකක් කරනවානේ. ඉතින් එතකොට මේ මනස තුල පදිංචි වෙලා මේක විසඳන්න බෑ. එතකොට මනසෙන් අයින් වෙලා මේ මනස කියන්නේ මොකද්ද කියලා ඔබ යම් කිසි අධ්‍යයනයක යෙදෙන්න ඕනේ. ඉතින් මේ අධ්‍යයනයේ යෙදෙන්න තමයි අපි මේ අද පොඩි උදව්වක් කරේ. එතකොට මේ අධ්‍යයනයේ යෙදෙනකොට මේක යථා ස්වභාවය ඔබට පේන්න පටන් ගන්නවා. මේක ඇත්ත පේන්න පටන් ගන්නවා. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඔබේ මනස වෙන කාටවත් පේන්නේ නැහැ. මොකද ඔබේ මනස ගැන ඔබ හැර වෙන කවුරුවත් දන්නේ නැහැ. අපිට පුළුවන් මේ පැත්තක ඉඳන් ඔබට පොඩි උදව් ටිකක් කරන්න විතරයි. ඒ උදව් ටික අරගෙන ඔබගේ මනස ගැන ඒ ගවේෂණය කරන්න. ඒක තමයි සිද්ධාර්ථ චර්යාව. ඒක තමයි සිද්ධාර්ථ කුමාරයා කරේ. ඒක තමයි සිද්ධාර්ථ තාපසයා කරේ. ඒක තමයි බුද්ධත්වයට මාර්ගය. ඒක තමයි නිර්වාණයට මාර්ගය. ඒ කියන්නේ ඔබ ගැන කරන්නා වූ පරිශ්‍රණය. ඉතින් ඒ පරිශ්‍රණය කරන්න. ඉතින් ඒ පරිශ්‍රණය කිරීම සඳහා ඉතින් අද දිනේදී මේ අපෙන් කරන්න පුළුවන් ඒ උදව් අපි කරා. ඉතින් අද දිනේදී මේ කරපු දේශනේ හරහා ඔබ සියලු දෙනාට මේ තමන්ව ගවේෂණය කර ගැනීම සඳහාම තමන්ව තෝරා ගැනීම සඳහාම තමන්ගේ සිත තෝරා ගැනීම සඳහා හේතු වේවා කියලා එහෙනම් අපි අදිෂ්ඨාන තබලා නාද දිනේදී අපි දේශනේ අවසන් කරනවා.